සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහැවතුනේ දම්සක් නදින් පින්සිත් නිවාසූපත් කරන ජාතියේ බුදුනාලිකාව බෞද්ධ රූපවාහිනිය අද උතුම් බක් පුරපසළොස්වක පොහෝ දවසේ මෙලෙසින් සූදානම් වන්නේ පුරා දෙහෝරාවක සද්ධර්ම දේශනාවක් විශේෂ බාහිර පටිගත කිරීමක් ලෙස පටිගත කරමින් සුපින්වත් ඔබ වෙත මෙලෙසින් sannivedanaya කරන්නට. සදහැවතුනේ මෙතුම් වූ දේශනාව වෙනුවෙන් දම්සභා මණ්ඩපයට වැඩම කොට වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද පින්වත් ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් දොහොත් මුදුනත් බැඳ සාදු නතින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. පින්වත්නි දේශනාවේ දායකත්වය ලබා දී කටයුතු කරනවා HLLS වික්‍රමසිංහ මහත්මයාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන විශේෂයෙන්ම ඒ මහත්මයාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය සිහි කරමින් පවුලේ දුවදරුවන් ඇතුළු සදැහැති පින්වත් පිරිස දේශනාවට සිය දායකත්වය ලබා දී කටයුතු කරන්නේ. එහෙමනම් ඒ මහත්මයාටත් පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් අපි මෙතෙන් සිට මේ උතුම් වූ දේශනාව පවත්වන්නට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී
භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타මත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද සද්ධර්ම දේශනාව සඳහා මා ඊ타ම වැදගත් වටින ධර්මකාරණාවක් දේශනාව සඳහා මාතෘකා කරගත්තා. අංගුත්තර නිකායේ පළමුවෙනි පොතේ 264 වෙනි පිටුවෙහි සංග්‍රහ වෙලා තිබෙන සුකුමාල කියන සූත්‍ර දේශනාව. සුකුමාල සූත්‍රයේ 9 සූත්‍රයක් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ හොයාගන්න බෑ. මොකද අංගුත්තර නිකායේ පළමුවෙනි පොතේ සංග්‍රහ වෙලා තියෙන්නේ ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත කියන කොටස් තුනට අයිති සූත්‍ර දේශනාවල්. ඒක සූත්‍රයකටවත් නමක් සඳහන් කරලා නැහැ. නමුත් මේ සුකුමාල සූත්‍රය කියලා නම තබලා තියෙන්නේ 6 වන ධර්ම සංගායනාවේදී ඒ බුරුම පිටක පොතේ සංග්‍රහ කරද්දී. නමුත් අපේ සිංහල ලංකාවේ සම්බුද්ධත්ව ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව තුළ ඒ නම සඳහන් වෙලා නැහැ. ඒක බුරුම රටින් දීපු නමක් තමයි මේ සුකුමාල සූත්‍රය කියලා කියන්නේ. ඊටාම වැදගත් ධර්ම කරුණු රැසක් අන්තර්ගත වෙලා තිබෙන දේශනාව. දේශනාව අවබෝධ කර ගැනීමට නම් බොහොම සියුම් ප්‍රඥාවක් අපි හැම දිනාටම තියෙන්නට ඕන.
භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දුෂ්ප්‍රඥයන්ට නොව ප්‍රඥාවන්තයන්ටම පමණයි කියලා දේශනා කළේ නිසයි. අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ එක්තරා ප්‍රමාදී භික්ෂුන් වහන්සේලා පිරිසක් මූලික කරගෙන තමයි මේ සුකුමාල සූත්‍රය දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දවසක් දකිනවා අප්‍රමාදී වෙන්න ශාසනයට ඇවිල්ලා ප්‍රමාද බවින් කල් ගෙවන ශ්‍රාවකයෝ පිරිසක්. මෙන්න මේ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාදී බව නැති කරලා අප්‍රමාදීව වීරය වැඩීමට අනුග්‍රහ පිණිස තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සුකුමාල සූත්‍රය දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයට පින්වතුනි විවිධ කරුණු ඔස්සේ ශාසනයට ඇතුල් වෙලා මහණ වුණා. සමහර පිරිස් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මහණ වුණා. සමහර දෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා ඇවිල්ලා මහණ වුණා. සමහර පිරිස් මේ සසර දුක ගිහිගේ තුල අත්විඳලා ඒ ගිහිගේ වාසය කිරීම පිළිබඳ කලකිරීමක් ඇති වෙලා සමහර දිනෙක ඇවිල්ලා මහණ වුණා. එහෙම එකතු වුණු අයගේ බොහොම ප්‍රබල ශ්‍රද්ධාවක් තිබිලා තියෙනවා. ඒ නිසා එවැනි අය ගොඩක් වෙලාවට අප්‍රමාදීව වීරිය වඩන්නට නිරන්තරයෙන්ම සිහියෙන් කටයුතු කරලා තියෙනවා. හැබැයි සමහර වෙලාවට සමහර අය බුදු දහම කෙරෙහි පැහැදිලා එහෙම නැත්නම් සමහර වෙලාවට මේ ඉන්න ස්ථාන පිළිබඳ පැහැදිලා සමහර වෙලාවට සමහර අය පන්සලේ ඉන්න හාමුදුරුවෝ කෙරෙහි පැහැදිලා එහෙම ඇවිල්ලත් මහාන වෙනවා. පින්වත්නි, එහෙම ආපු අයගේ ළඟ තිබෙන ශ්‍රද්ධාව බොහෝම අවිනිශ්චිතයි. ගුරුවරයා කෙරෙහි ඇති කරගත්තු පැහැදීමට ඇවිල්ලා මහාන වෙනවා. එහෙම මහාන වෙනකොට තමන් හිතාගෙන හිටපු ගුරුවරයා නෙවෙයි නම් එතකොට ඔහුට පැවිදිකම පිළිබඳ කලකිරීමක් ඇති වෙනවා. මෙන්න මෙහිම අයට පින්වතුනි ශ්‍රද්ධාව රැකගන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව සිදු කළේම පින්වතුනි අන්න එවැනි අයගේ ශ්‍රද්ධාව රැකගන්න ඔවුන්ට විශේෂ අනුග්‍රහයක් කිරීම පිණිස. පින්වතුනි සමහර වෙලාවට සමහර දෙනෙක් පංචකාමයන් වලින් මිදිලා මේ ශාසනයට ඇතුල් වෙලා වීරිය වඩන්නට සමහර අය උත්සාහ ගන්නවා. හැබැයි සමහර වෙලාවට එහෙම ආපු අයට ආපු අරමුණ පිළිබඳ ගොඩක් වෙලාවට අමතක වෙනවා. ඇතැම් අය ලාභ සත්කාරයට ගිජු වෙලා ඒ පස්සේ හඹා යනවා. ඒක බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ සිදුවෙච්ච දෙයක්. භාග්‍යවතුන් වහන්සේ දවසක් සංයුක්ත නිකායේ
පස්වෙනි පොතේ ඒක දීතු කියන සූත්‍රයේදී ලාභ සත්කාර සංයුක්තයේ ඒක දීතු කියන සූත්‍රයේදී ඒක පුත්තක කියන සූත්‍රයේ කියන මේ සූත්‍ර දෙකේදීම ඊටාම වැදගත් කරුණක් දේශනා කරනවා. ඒ තමයි සෝවාන් වෙච්ච අම්මා කෙනෙක් තමන්ගේ පුතා පැවිදි කළොත් සාමාන්‍යයෙන් පින්වතුනි අම්මා කෙනෙක් දරුවෙක් පිළිබඳ හැම වෙලාවකම හිතන්නේ මගේ දරුවට ආහාර පාන වලින් අගහිඟකම් නොලැබේවා, වස්ත්‍රයන්ගෙන් අගහිඟකම් නොලැබේවා, ඉන් ස්ථාන වලින් අගහිඟකම් නොලැබේවා. සමහරලාට අම්මා කෙනෙක් දරුවෙක් පිළිබඳ කරන ප්‍රාර්ථනාවල් එයයි. හැබැයි සෝවාන් වෙච්ච අම්මා කෙනෙක් තමන්ගේ පුතා මහාන වෙන්න යනවනම් ඒ අම්මා ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ මොකද්ද? මගේ පුතා රහත් වෙලා නිමා වෙනකන් මගේ පුතාට ලාභ සත්කාරයන් නොලැබේවා කියලා ප්‍රාර්ථනාවක්ලු. මගේ පුතා රහත් වෙලා ඉවර වෙනකන් පුතාට ලාභ සත්කාර නොලැබේවා කියලා සෝවාන් වෙච්ච අම්මා ප්‍රාර්ථනා කරන්නේ. ඒ මොකද ලාභ සත්කාර කියන එක ඊතරම්ම සත්‍යාව පිරිහීමට අරගෙන යනවා. දවසක් භාග්‍යවතුන් වහන්සේ දේවදත්ත හාමුදුරුවෝ ගැන කතා කරනකොට කියනවා පිටුතුනේ දේවදත්ත හාමුදුරුවන්ට ධානය ලැබුණේ ලාභ සත්කාර ලබන්නලු. ඒ ලාභ සත්කාර ලැබුණේ අකුසල් කරගන්නලු. එතකොට බලන්න ලාභ සත්කාරයේ කොච්චර සත්‍යාව පිරිහීමට අරගෙන යනවද කියලා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලයේදී දවසක් උන්වහන්සේ ආවර්ජනය කරලා බලනවා සාමාන්‍යයෙන් බුදුරජාන් වහන්සේ නිතර කරන කරුණා. භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනය කරලා බලනවා මගේ ශ්‍රාවකයෝ කොහොමද දැන් වීරිය වඩන්නේ? එතකොට භාග්‍යවතුන් වහන්සේ දකිනවලු සමහර භික්ෂුන් වහන්සේලා මේ සියල්ලක්ම අත්හැරගෙන ඇවිල්ලා. නමුත් දැන් ලාභ සත්කාර වලට ගිජු වෙලා ඒ ලාභ සත්කාර ලැබමි දන් වළඳනකොට ප්‍රත්‍යවේක්ෂා නොකර දන් වළඳනවා කියලා. භාග්‍යවතුන් වහන්සේ දකිනවා එක්තරා භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂා නොකර දන් වළඳනවා. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව බලනකොට උන්වහන්සේට පේනවා භාග්‍යවතුන් වහන්සේ සංසාරේ කරපු මහා පාරමිතාවේ ආනුභාවී මේ සංඝ රත්නයේ තිබෙන ගුණේ ආනුභාවී හරියට පංචමහා ගංගාවන් ගලන්නාසී මේ ශාසනයට බොහෝ ලාභ සත්කාර ලැබෙනවා. භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ භික්ෂුව ප්‍රත්‍යවේක්ෂා නොකර දානෙ වළඳීම ඊතරම් සුදුසු ශාසනයේ දියුණුවට ශාසනයේ හිතසුව පිණිස වෙන කරුණක් නෙමෙයි කියලා. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා රැස් කරවලා විශේෂ කරුණක් කියමින් දේශනාවක් කරනවා පුත්‍ර මාංශ සූත්‍රය කියලා සූත්‍රයකින්. එතනදී භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එතනදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි මේ ශාසනයේ මට පස්වෙනි පරාජිකාවක් පණවන්නට ඉඩක් තියෙනවා නම්
මම මේ ශාසනී පස්වෙනි පරාජිකාවක් පණෙව්වොත් මහණෙනි මට පණවන්න තියෙන්නේ මෙන්න මෙවැනි පරාජිකාවක්. කොහොමද යම් කිසි භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂා නොකර දන් වැළඳුවොත් ඒ භික්ෂුව පරාජිකා වෙනවා කියලා. පරාජිකා කියලා කියන්නේ භික්ෂු භාවයෙන් පෙරදුනා කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ මෙතනදී දේශනා කරනවා මේ ශාසනයේ මම පස්වෙනි පරාජිකාවක් මහණෙනි පණවන්න ඕනකමක් තියෙනවා නම් මට තියෙන විනය ශික්ෂාපදවල පණවන්න තියෙන එකම පරාජිකාවයි ඒ තමයි යම් භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂා නොකර දන් වැළඳුවොත් ඒ භික්ෂුව පරාජිකා වෙනවා කියලා. බැරි වෙලාවක්වත් භාග්‍යවතුන් වහන්සේ ඒ පරාජිකාව පැනෙවුවා. පින්වත්නි සිල්වන්ත භික්ෂුන් වහන්සේලා පවා පරාජිකා වෙනවා. ඒ කොහොමද? අපි හිතමු සමහර දුෂ්කර පළාත්වල දුෂ්කර කාලවල හාමුදුරුවරුන්ට දන් ලැබෙනව ඉතාම අඩුයි. දැන් අපේ පින්වතුන් හිතලා බලන්න මෙවන් යුගයක මේ ව්‍යසනයක් ලෝකයේ ඇති වෙලා තිබෙන කාලයක ලංකාවම ඇඳිරි නීතිය දාපු මොහොතකදී පින්වතුනි සමහර පන්සල් වලට දාන ගේනික පවා නතර වුණා. අපි හිතමු පිණ්ඩපාතයෙන් විතරක්ම යැපෙන භික්ෂුන් වහන්සේ නමක් වැඩ හිටියා කියලා. සමහර වෙලාවට මේ භික්ෂුන් වහන්සේලාට දවසක් දෙකක් වගේ යනක ඔහොම දාන්නේ නොලැබෙන්න පුළුවන්. ඒ කාලෙත් තිබුණ එහෙම දුෂ්කර යුග. දවසක් දෙකක් දන් නොලැබිලා තුන්වෙනි දවසේ දන් වළඳනකොට අධික කුසගිනි වේදනාවෙන් දන් වළඳන්නේ. එහෙම වෙලාවකදී පින්වතුනි අර භික්ෂුන් වහන්සේට තියෙන බඩගිනි වේදනාව වැඩි නිසා උන්වහන්සේට ප්‍රත්‍යවේක්ෂා කරන්න අමතක වෙන්න පුළුවන්. බැරි වෙලාවක්වත් එහෙම භික්ෂුන් වහන්සේ නමක් ප්‍රත්‍යවේක්ෂා නොකර දානි වැළඳුවොතින් භාග්‍යවතුන් වහන්සේ මේ පස්වෙනි ශික්ෂාපදය පස්වෙනි පරාජිකාව පනවල පැනෙව්වා නම් ඒ භික්ෂුන් වහන්සේත් පරාජිකා වෙනවා. නමුත් හැම පැත්තකින් උන්වහන්සේ සිල්වත්. සමහරවිට දූතාංග දරනව වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ භික්ෂුව පරාජිකා වෙනවා. බුදුරජාන් වහන්සේ මේ කරුණ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා කියනවා මහණෙනි නුඹල හිතන්න කිව්වා මම පස්වෙනි පරාජිකාවක් නුඹලට පැනෙව්වා වගේ කියලා. මම පණවන්නේ නමුත් හිතන්න කිව්වා මේක පණවල වගේ කියලා. එහෙම කියලා හිතලා ධම්මා දාස දහම් කැඩපතක්සේ මේක දැකලා නුඹලා ප්‍රත්‍යවේක්ෂා කරලා දන් වළඳන්න කිව්වා. පුත්‍ර මාංශ සූත්‍රයේ පින්වතුනි අපේ පින්වතුන්ට හැකියාවක් තියෙනවා නම් සූත්‍රයේ අට කතාවේ කියවලා බලන්න කොයිතරම් රසවත්ද සූත්‍ර දේශනාව. අප්‍රමාදීව වීරිය වඩන්නට මොනතරම් අනුග්‍රහයක් භාග්‍යවතුන් වහන්සේ දේශනාව තුල කරලා තියෙනවද කියලා. ඊටාම රසවත් දේශනාවක් මේ පුත්‍ර මාංශ සූත්‍රය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආකාරයට අර භික්ෂුන් වහන්සේලා තුළ පැවතිච්ච මේ ප්‍රමාදී භාවයන් නැතිකරන්න ඒ විදියට උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. එවන් වෙලාවක භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කාරණාව මූලික කරගෙන භාග්‍යවතුන් වහන්සේ
මේ ලාභ සත්කාර පිළිබඳ ආශාවක් ඇති වෙලා ගිහි පංචකාමයේ පිළිබඳ ඇල්මක් ඇති වෙලා ප්‍රමාදී බවින් උපවිදි වෙන්න හිටපු යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් මූලික කරගෙන අපේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ සුකුමාල සූත්‍රයේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුකුමාලෝ අහං භික්කවේ පරම සුකුමාලෝ අච්ඡන්ත සුකුමාලෝ මහණෙනි මම පරම සුකුමාලයි අත්‍යන්තයෙන්ම සුකුමාලයි. අපේ මහබෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වෙලා ඉන්න කාලේ පින්වතුනි උන්වහන්සේ මේ ලෝකේ යම් මනුෂ්‍ය සත්වයෙක් විඳින යම් සැපයක් තියෙනවා නම් ඒ සියලු සැප සම්පත්වල පරතරටම ගිහිල්ලා විඳපු කෙනෙක්. අපේ භාග්‍යවතුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ ඒ විඳින්න තියෙන සියලුම සැප සම්පත් උන්වහන්සේ වින්දා. පින්වත්නි අපේ මහබෝසතාණන් වහන්සේ ඒ විඳපු සැප නම් මම නම් හිතන්නේ අද සමහර වෙලාවට කෙනෙක් කිව්වොති කොයිතරම් දුරට ඒ කරුණ පිළිබඳ විශ්වාසයක් ඇති වේද කියලා. මොකද පින්වතුනි අද කාලේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ පිළිබඳ විතරක් නෙමෙයි අතීතයේ පැරැන්නන්ගේ ළඟ තිබිච්ච දැනුමවත් පින්වතුනි අද ගොඩාක් දෙනෙකුට තියෙන්නේ බොහොම අඩු විශ්වාසයක්. ඒකේ විපාක අද මං හිතන්නේ ලංකාව පමණක් නෙවෙයි ලෝකෙමයි විඳිනවා. මේ සූත්‍රය ඉදිරියට කතා කරනවා භාග්‍යවතුන් වහන්සේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වෙලා ඉන්නකොට උන්වහන්සේට ලැබිච්ච මේ මාලිගා පිළිබඳ හේමන්ත ගිම්හාන වස්සාන කියන මේ ඍතු තුනට ගැලපෙන්න රම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් හැදුවා. ඒක පිළිබඳ කතා කරනවා. ඒ මාලිගාවල් පින්වතුනි මොනතරම් උසස් තාක්ෂණයකින් නිර්මාණය වෙලා තිබුණද කියලා කියනවා නම් ඒ තාක්ෂණය ගැන අද සමහර වෙලාවට කෙනෙකුට හිතා ගන්නත් බෑ. වෙන යමක් ඕනනේ. ඉන්දියාවේ අදටත් තියෙන මාලිගාවක් තමයි ටච් මහල. ටච් මහල පිළිබඳව අවබෝධයක් තියෙන අයට මේ කාරණාව මං හිතනවා යම් මට්ටමකට හරි තේරේවි. ඉන්දියාව විසින් ඒක දැන් හොයාගෙන තියෙනවා. නමුත් ඒ තාක්ෂණය කොහොමද කියලා හිතා ගන්න බෑ. මාලිගාව ඇතුලේ හදලා තියෙන දේශන ශාලාවේ සාකච්ඡා කරන දේශන ශාලාව එක කොනක ඉඳලා ගිනි කූරක් පත්තු කරොත් ඒ හඬ ඒ ශාලාවේ අනිත් කොනට යනකම් ඇහෙනවලු. හිතා ගන්න බෑ කොහොමද මේ තාක්ෂණයේ ඔවුන් හදලා තියෙන්නේ කියලා. අපි රයිට් සහෝදරයෝ ගුවන් යානය හොයාගත්ත කියලා කිව්වට අතීතේ ඊට කලින් මේ ලෝකේ ගුවන් යානාවල් තිබිලා නැද්ද? තිබිලා තියෙනවා. අපේ ධර්මයේ පවා ධම්මපදයේ අට කතාවේ එහෙම ගුවන් යානයක් හදපු කතාවක් පිළිබඳව පවත් ධර්මයේ සංග්‍රහ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මෑත කාලේ වෙනකොට පැරණි පොත්වල පුස්කොළ පොත්වලින් පවා දැන් හොයාගෙන තියෙනවා අතීතයේ ගුවන් යානයක අභ්‍යන්තරයේ එන්ජිමක ආකෘතිය. පින්වතුනි ඒ එන්ජිම ක්‍රියාත්මක වෙන්නේ එක්තරා රසායනික ක්‍රමයකින්.
නමුත් අදටත් ඔවුන්ට හිතා ගන්න බෑ කොහොමද එවැනි දෙයකින් ඒ එන්ජිමක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. අතීතයේ තිබිච්ච තාක්ෂණික දැනුම, අතීතයේ පැරැන්නන්ට තිබිච්ච ඒ දැනුම පිළිබඳව අද අපිට කියන්න ඉතුරු වෙලා තියෙන පින්වතුනි එකම දෙයයි. අතීතයේ මිනිසුන්ට තිබිච්ච දැනුම පිළිබඳ හිතන එකට වඩා එහෙම දැනුමක් තිබුණා කියන එක විශ්වාස කරන්න තරම්වත් අද අපිට ප්‍රඥාව නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අතීතයේ මිනිසුන්ට මෙන්න මෙහෙම දැනුමක් තිබුණා. ඒ දැනුමක් තිබුණා කියන එක විශ්වාස කරන්න තරම්වත් ප්‍රඥාවක් අද ඉන්න අයට නැහැ. මොකද බටහිර විද්වතුන් නොඑක් ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් පින්වතුනි දැන් පවතින බටහිර විද්‍යාවේ තියෙන උසස් බව පෙන්වන්න ඒ පැරැන්නන්ගේ දැනුම ඔවුන් මේ වෙනකොට හංගලයි තියෙන්නේ. ඒක ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ. ඒක ඉස්මතු වුණත් ඒ ඉස්මතු වෙන තැන වටන්න ඒ ක්‍රමෝපායන් ඔවුන් දන්නවා. බලන්න පින්වතුනි සිංහල වෛද්‍ය ක්‍රමයේ කොච්චර දියුණුයිද? ඒ වෛද්‍ය ක්‍රමය ඉස්මතු වෙන්න බටහිර විද්වතුන් ඉඩ දෙන්නේ. ඒක බොහොම අභාග්‍යයක්. අපට හිතන දේ තමයි දැන් ඉන්න මිනිසුන්ගේ පින මදිකම නිසා ඒ කාරණාවල් වලට ඉඩක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. මම මේ කාරණාව මුලින්ම මතක් කරලා මේ දේශනාව සිදු කරන්නට හිතුවේ මොකද මේ දේශනාවේ සමහර කාරණාවල් සාකච්ඡා කරනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ අතිශයෝක්තියෙන් ලියපු කාරණාවල්ද කියලා. නෑ, මේක පරම සත්‍ය. නමුත් එතනදි තියෙන්නේ එවැනි කාරණාවක් කොහොමද වෙන්නේ කියන එක පිළිබඳ තේරුම් කරගන්න අපේ ප්‍රඥාව දියුණු නෑ. මොකද ධර්මයේ කිසිම තැනක අසත්‍යයක් නෑ. සත්‍යයක් විතරමයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ නිසා. දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී දේශනා කරනවා උන්වහන්සේ ගිහි කාලයේදී විඳපු සැප පිළිබඳ. ඒ සැප දක්වන්නේ උන්වහන්සේ වෙන යමක් නිසා නෙවෙයි. එවන් සැප ලබලා ඉන්නකොටයි මම කාමයන් ආදීනව දැක්කේ කියන එක පෙන්වන්න. දැන් මේ පැවිදි ජීවිතය අත්හැරලා ප්‍රමාදී බව නිසා මේ ප්‍රමාද භාවයට පත් වෙන්න උත්සාහ කරන්නේ මෙවැනි සැපයක් විඳපු පිරිසක් නෙමෙයි. මම මෙන්න මෙහෙම සැප ලබන කාලේ තමයි මේ සැපයන් වල තිබෙන ආදීනව දැක්කේ. ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේ උන්වහන්සේ ගිහි කාලේ විඳපු සැප පිළිබඳ පංචකාමයේ පින වූ ආකාරයේ පිළිබඳ ශ්‍රාවකයන්ට මේ සූත්‍රය දේශනා කරනවා. සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ඉපදුණු වෙලාවේ එතෙන් පටන් අවුරුදු 7ක් යනකල් ළමා කාලයේ ගත කරද්දී නොයෙක් අවස්ථාවන් වල විවිධ සැප සම්පත් ලැබුවා. අවුරුදු 7ක් වයසටපත් වෙනකොට සුද්ධෝදන මහරජතුමා කල්පනා කරා තමන්ගේ පුතාට මේ මනුෂ්‍ය ලෝකේ දෙන්න පුළුවන් උපරිම සැප සම්පත් ලබා දෙන්නට ඕන කියලා. මොකද මේ සුද්ධෝදන රජතුමාගේ වෑයම? රජතුමාගේ වෑයම තමයි
නම් තබන දවසේ බමුණන් 8 දෙනෙකුගේ ප්‍රකාශයට ඇති කරගත්තු බය නැති කරගන්න. මොකද්ද ආපු බය? බමුණන් 7 දෙනෙක් ප්‍රකාශයක් කරනවා ගිහි ගෙදර හිටියොත් සක්විත රජ වෙනවා, පැවිදි වුණොත් සම්මා සම්බුද්ධත්වයේ ලබනවා කියලා. සුද්ධෝදන මහරජතුමාට සම්මා සම්බුද්ධත්වයේ කියන මේ උතුම් වූ තත්ත්වයේ වටිනකම, එහි තිබෙන බර රජතුමාට වැටහෙන්නේ. රජතුමාගේ ඥාණයට වැටහෙන්නේ සක්විති රජ කෙනෙකුගේ තියෙන බර. ඒක සාමාන්‍යයෙන් පින්වතුනි ලෝකේ දකින්නට ලැබෙන දෙයක් නේ. දැන් උදාහරණයක් හැටියට අපි ගමු. අපි හිතමු කෙනෙක් ඉන්නවා ධර්මය අහනවා, පින්කම් කරනවා, සිල් ගන්නවා. පංචකාමයේ පිනවන කෙනෙකුට මේ කාරණාවල් කිව්වොතින් ඒ පංචකාමයේ පිනවන කෙනාට තවත් එක කතාවක් විතරයි ඒක. මම අද පොය දවසේ සිල් ගත්තා කියලා කිව්වොතින් ඒ පංචකාමයේ පිනවන කෙනාට ඒක එක කතාවක් විතරයි. නමුත් මේ සසර පිළිබඳ යම් අවබෝධයක් තියෙන ප්‍රඥාවන්තීන්ට තමයි පොය දවසකදීවත් සිල් ගන්න ඕනේ කියන අවබෝධය ඉන්නේ. දැන් අපි මෙහෙම හිතමු. ඔන්න ළමයෙක් ඉන්නවා. ඒ ළමයා එංගලන්තේ හරි ඒ වගේ බටහිර රටක බොහොම ප්‍රකට විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරනවා. එහෙම නැත්නම් තව උදාහරණයක් කිව්වොත් විදේශ රටක දැනුම පරීක්ෂා කරන තරඟයකට ඉදිරිපත් වෙලා ඒකින් ජයග්‍රහණය කරනවා. ඔය මොනවා හරි උදාහරණයක් ගත්තත් ඒ පිළිබඳ පින්වතුනි සමහර අයට තියෙන්නේ ලොකු ප්‍රීතියක්. ඒක ප්‍රීතියකටපත් වෙන කරුණක් තමයි. අතිශයින්ම ප්‍රීතියටපත් වෙන්න ඕන කරුණ. නමුත් මෙහෙම කිව්වොත් ඔන්න කුඩා ළමයෙක් ඉන්නවා. ත්‍රිපිටකය පාඩම් කරනවා. අර සමහර ළමයෙක් ඉංග්‍රීසි පොත්පත් කියවනවා. විභාගවලට සූදානම් වෙනවා. ඒවට මහන්සි වෙනවා, පන්ති යනවා, පාසල් යනවා. එහෙම කිව්වොත් ඒ පිළිබඳ බොහෝ දෙනෙකුට තියෙන ලොකු පැහැදීමක්. මේ ළමයා බොහොම දක්ෂයි ඉගෙන ගන්න. කැප වෙලා කරනවා. හැබැයි ළමයෙක් ගැන කිව්වොත් මෙහෙම ඔන්න අධ්‍යාපන කටයුතු වලට වඩා වැඩි ඉඩ කඩක් දෙනවා මේ ධර්මය හදාරන්න කියලා. අධ්‍යාපන විභාග වලට සූදානම් වෙන මට වඩා වැඩිපුර උනන්දුවක් දක්වනවා මේ ත්‍රිපිටකය කියවන්න කියලා. සමහර ළමයි බණ අහනවා කියන කොටත් සමහර දෙමව්පියෝ බය වෙනවා. මගේ පුතා මහාන වෙන්නවත් යයිද කියලා. ඒ මහාන වීම කියලා කියන එක නරකක් නෙමෙයි. හැබැයි ඒ අම්මට තේරෙන්නේ නැහැ ඒකේ තිබෙන වටිනකම. ඒ දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ ධර්මයක් ඉගෙන ගන්නවා කියන එකේ තිබෙන බර. පදාන සූත්‍රයේදී මේ කාරණාව හරි අපූර්වට දේශනා කරලා තියෙනවා. දස මාර සේනාවකකින් යට වුණාම මේ ලෝකයේ තිබෙන යථාර්ථය වැහෙනවා කියලා. කාමය, අරතිය, කුප්පිපාසාව, තණ්හාව, තීන මිද්ද, විචිකිච්ඡාව, මාන මක්ඛ තම්බ, ලාභ සත්කාර, තමා උසස් කොට අනිකා පහත් කොට සිටීම කියන මෙන්න මේ දසමාර සේනාවකට යට වුණොත්
ඒ දසමාර සේනාවට යටවෙච්ච අයටයි මේ සසරින් එතර වෙන ක්‍රමවේදවල පිළිබඳ බර දැනෙන්නේ නැත්තේ. ඒකයි සමහර ළමෙක් විභාගවලට පාඩම් කරනකොට සමහර ළමෙක් ත්‍රිපිටකයේ සූත්‍ර කියවන්න ගත්තොතින් ඒ ළමයට දෙමව්පියෝ දොස් කියන්න පුළුවන්. ඕකට වඩා වැඩි අවධානයක් මේකට දෙන්න. ඕව පස්සේ කරන්න පුළුවන්. පින්වතුනි, එහෙම කෙනෙකුට හිතෙන්නේ ඇයි? ඒකේ බර තේරෙන්නේ නැති නිසා. සුද්ධෝදන රජතුමත් එහෙමයි. සම්මා සම්බුද්ධත්වයේ කියන එකේ බර ඒක කොච්චර වටිනවද කියන එක තේරෙන්නේ. අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ සක්විති රජ වෙලා හිටියනම් අද අපි සුද්ධෝදන රජතුමා ගැන වචනයක්වත් කතා කරනවද? නැහැ. නමුත් සුද්ධෝදන රජතුමා දන්නේ නැහැ තමන්ට මෙතරම් සමාජයේ තැනක් ලැබෙයි කියලා මේකට අනුග්‍රහ කළොත්. නමුත් අනුග්‍රහ කරන්නේ තමන්ගේ පුතාට මොකටද? පංචකාමයේ උපරිමටම පිනවන්න. ඒ නිසා තමන්ට දෙන්න පුළුවන් උපරිම සැප සම්පත් ලබලා දුන්නා. කොහොමද? අවුරුදු 7ක් වයස සම්පූර්ණ වෙනකොට සුද්ධෝදන මහරජතුමා කම්කරුවන්ට කතා කරලා කියනවා, ඇමතිවරුන්ට ආමන්ත්‍රණය කළා කියනවා, සිද්ධාර්ථ කුමාරයාට අවශ්‍ය සැප සම්පත් ලබා දෙන්න ඕන කියලා. එතකොට අහනවා කුමාරයා වැඩිපුරම කැමති මොන වගේ දේවල් වලටද? එතනදි කියනවා කුමාරයා වැඩිපුරම කැමති ජල ක්‍රීඩා කරන්න. ඒ වෙලාවෙම සුද්ධෝදන රජතුමාගේ අණි කම්කරුවන් ගෙන්නවලා උදළු ආදී අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ගෙනල්ලා එක්තරා පොළොවක් සූදානම් කරන්න කියනවා. මොකටද? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් පොකුණක් හදන්න. හැබැයි අපේ මහබෝසතාණන් වහන්සේ පින්වතුනි මේ මනුෂ්‍ය ලෝකයේ ඇවිල්ලා උපන්නට උන්වහන්සේට මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන සැප සම්පත් උන්වහන්සේගේ පිනට සෑහීමකටපත් වෙන්නේ. උන්වහන්සේට පින්වතුනි තිබිච්ච පින දිව්‍ය සැපයටත් වඩා අධික සැපයක් විඳින්න පුළුවන් පිනකොයි අපේ මහබෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම පාරමිතා පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේට ලබන්න තිබුණේ. ඒ නිසා මේ සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වෙනුවෙන් ඉදිකරන පොකුණ මිනිස්යන්ට හදන්න පුළුවන් පොකුණක් නෙමෙයි. ඒක හදන්න පුළුවන් ශක්‍ර දෙවියන්ටයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට විතරයි. පොළොව කොටනකොටම පින්වතුනි ශක්‍ර දෙවියන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වුණා. අරමුණු කරලා බලනකොට දැක්කා මහබෝසතාණන් වහන්සේට පොකුණක් හදන්නට ඕන. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට කතා කළා. ශක්‍ර දෙවියෝ කියනවා පුත්‍රය යන්න අපගේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේට පොකුණක් හදන්න. ඒ කාර්යභාරය ඔබටයි කරන්න පුළුවන්. විශ්වකර්ම දිව්‍ය පුත්‍රය අහනවා ස්වාමීනි කොහොමද ඒක කරන්න ඕන? මහා සත්‍යයන් වහන්සේට ක්‍රීඩා කරන්න පොකුණක් මවන්න. ඒ පොකුණේ අනිත් පොකුණක වගේ මඩ තියෙන්නේ බෑ. හැම තැනකම මැණික්, මුතු,
පබලු පමණයි තියෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. පොකුණ වටේටම ප්‍රාකාරයක් හැදෙන්න ඕන. ඒ ප්‍රාකාරය හැදෙන්න ඕන සප්ත රතනයන්ගේ. ඊළඟට කියනවා මැණික් පඩිපෙලක් තියෙන්නට ඕන පොකුණට බහින්න. අල්ලන අත්වැට රත්තරන් වලින් නිර්මාණය වෙන්න ඕන. ඊට අමතරව රිදී වලිනුත් අත්වැටවල් නිර්මාණය වෙන්න ඕන. මැණික් වලිනුත් අත්වැටවල් නිර්මාණය වෙන්න ඕන. මැණික් වලින් පළක හදලා තියෙන්න ඕන. රත්තරන් රිදී මැණික් වලින් සෝපාන හදලා තියෙන්න ඕන. රත්තරන් රිදී මැණික් වලින් ඒ පොකුණේ නැව් තියෙන්න ඕන. එතකොට හිතලා බලන්න පොකුණ මොනතරම් විශාලද? සමහරලාට මෙතන කතා කරන නැව් අපි දකින තරම් විශාල නැව් නොවෙන්නත් පුළුවන්. නමුත් එවැනි නැව් පොකුණේ තියෙන්න ඕන කියලා ශක්‍රදේවී විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට අණ කරනවා. දැන් පොකුණ හැදෙන්න ඕන ආකෘතිය තමයි විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට ශක්‍රදේවියෝ කියන්නේ. ඊළඟට කියනවා මේ නැව් හදලා දැන් පොකුණේ පිංගුතුනි මඩ නැහෙනේ. මඩ නැති වුණාට පොකුණේ මල් තියෙන්න ඕන. ඒ පොකුණේ මඩ නැති වුණාට පොකුණේ මල් තියෙන්න ඕන. කොහොමද මේ මල් තියෙන්නේ? අර නැව් හදලා එහිවයි තමයි මල් හිටවන්නට ඕන. රතු නෙළුම්, සුදු නෙළුම්, නිල් උපුල් වැනි මල් හිටවන්නට ඕන ඒ නැව්වල. ඊළඟට රත්තරන් නැවක් හදලා ඒකේ ඇතුලේ රිදියෙන් හදපු පළඟක් තියෙන්නට ඕන. බෝසතාණන් වහන්සේට වැඩ ඉන්න. රිදියෙන් නැවක් හදලා ඒ නැවේ රත්තරන් පළඟක් තියෙන්නට ඕන. මැණික් වලින් නැවක් හදලා ඒකේ පබළු පළඟක් තියෙන්නට ඕන. පබළු නැවක් හදලා ඒකේ මැණික් පළඟක් තියෙන්නට ඕන. ඊළඟට වින්තුනි වර්ණ පහකින් අර මං සඳහන් කරපු මල් පොකුණේ තියෙන්නට ඕන. රත්තරන් රිදී මැණික් පබළු නාලිකා වලින් ඒ මල් වලට ජලය ඉසින්නට ඕන. මේක තමයි පොකුණේ ආකෘතිය. මේ විදියට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට අණ කරාම එදා සුද්ධෝදන මහරජතුමා පෙන්නපු භූමියේ රාත්‍රී භාගයේ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා අර සියලුම කරුණු කාරණාවල් එකට එකතු කරලා ඒ කියපු පොකුණ මවනවා. ඊළඟට පින්වතුනි රාත්‍රී එළි වුණාම මහ ජනතාව මේ පොකුණ දැකලා ස්වාමීනි අපගේ මහා පුරුෂයාණන් වහන්සේට දෙවිවරු පොකුණක් මවලා කියලා රජතුමාට දන්වනවා. සුද්ධෝදන මහරජතුමා මහ ජනතාව පිරිවරාගෙන ඇවිල්ලා පොකුණ දිහා බලලා කියනවා මගේ පුත්‍රයාගේ පුණ්‍ය එරිදි භාවය නිසා ඒකාන්තයෙන්ම දෙවිවරු මේ පොකුණ මවන්නට ඇති කියලා. ඒ වෙලාවේදී හත් හැවිරිදි වියේ පසුවන සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ පොකුණේ ජල ක්‍රීඩාවල යෙදුණු බවට. ඒ ජලයේ ක්‍රීඩාවේ යෙදෙනකොට උන්වහන්සේ සඳහන් කරනවා
ඒ ජලයේ පොකුණේ ඉන්න තාක්කල් සැහැල්ලු නොවූ වස්ත්‍රයක් පාවිච්චි කරේ නැහැ කියලා. පාවිච්චි කරලා තියෙන සැහැල්ලු වස්ත්‍ර. සියුම් වූ වෙළුමක් වෙළුවේ නැහැ. සියුම් නොවූ වෙළුමක් වෙළුවේ නැහැ. ඊළඟට උඩට ඇඳගෙන ඉන්න වස්ත්‍රයේ පවා ඊටාම සියුම් වස්ත්‍රයක් තමයි ඇඳගෙන ඉඳලා තියෙන්නේ. පොකුණේ පිංගුතුනි එලිමහනේ මේ පොකුණ තිබිච්ච නිසා රජතුමා පුරුෂයෝ ධම්මවල උඩට සුදු කුඩ ඉහළගෙන ඉන්නවා. පිංගුතුනි මේ වෙලාවේ ඊට ඉහළින් ආකාශයේ දෙවිවරු සුදු කුඩ ඉහළගෙන ඉන්නවලු. ඒ නිසා සඳහන් කරනවා සීතලකින්වත් උෂ්ණයකින්වත් වැස්සකින්වත් දූවිල්ලකින්වත් මේ කියන කිසිම දෙයකින් බෝසතාණන් වහන්සේට ස්පර්ශයක් ලැබිලා නැහැ. සීතලක් ලැබිලත් නැහැ. උෂ්ණයක් ලැබිලත් නැහැ. වැස්සකින් තෙමිලත් නැහැ. දූවිල්ලකින් බාධාවක් ඇති වෙලත් නැහැ. මේ කිසිම ස්පර්ශයකින් මහබෝසතාණන් වහන්සේට ওই කාලය පුරාවටම බාධාවක් ඇවිල්ලා නැහැ. ඒක තමයි උන්වහන්සේ පොකුණේ විඳපු සැපය. දැන් මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා උන්වහන්සේ ගිහි කාලයේදී විඳපු සැප සම්පත් පිළිබඳ. අපේ පින්වතුන් බලන්න මෙවන් සැප සම්පතක් විඳපු ආකාරයේ පිළිබඳ අපේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා අන්තිමට උන්වහන්සේ කියන්නේ මොකද්ද කියලා. ඊළඟට කියනවා අවුරුදු 16 කිට්ටු වෙනකොට පී රජතුමා විසින් අමාත්‍යවරු ගෙන්නවලා කියනවා මගේ පුතාට මාලිගාවල් 3ක් හදන්නට ඕන කියලා. හේමන්ත කාලෙට ඉන්න එක මාලිගාවක්, ගිම්හාන කාලෙට ඉන්න තවත් මාලිගාවක්, වස්සාන කාලෙට ඉන්න තවත් මාලිගාවක්. අමාත්‍යවරු රජතුමාගේ උපදෙස් ලබාගෙන රම්‍ය සුරම්‍ය සුබ කියන නමින් මාලිගාවල් 3ක් හදනවා. කොහොමද මේ මාලිගාවල් 3 හැදෙන්නේ? සඳහන් කරලා තියෙනවා පින්වතුනි මේ මාලිගාවල් 3ම එක සමාන උසයි. හේමන්ත කාලෙට හදන මාලිගාවේ විශේෂත්වයක් තියෙනවා අනිත් මාලිගාවල් දෙකට වඩා. ඒකේ විශේෂත්වය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හිම කාලෙට සැපසේ වාසය කරන සුදුසු වෙන විදිහට තමයි මේ මාලිගාව හදන්නේ. මොකක්ද ඒකේ තියෙන විශේෂත්වය? මේ මාලිගාව තට්ටු 9ක් උසයි. තට්ටු අතර තියෙන පරතරය ඊටාම කුඩයි. කුඩයි කියලා සඳහන් කරේ අනිත් මාලිගාවල් දෙකට සාපේක්ෂව. සාපේක්ෂව කුඩයි මාලිගාව තට්ටු 9ක් උසයි. ඒකේ බිම අතුරලා තියෙනවා පින්වතුනි විශේෂ ගල් වර්ගයක්. පොළව හදලා තියෙන විශේෂ ගල් වර්ගයකින් ඒකේ විශේෂත්වය තමයි ඒ පොළව රත් වෙනවා. මොකද මේ මාලිගාව හදන්නේ හිම කාලෙට ඉන්න. ඒ නිසා පොළව හදලා තියෙන විශේෂ ගල් වර්ගයකින් ඒ ගල් රත් වෙනවා. දොර ජනෙල් හොඳට වැහෙන්න තමයි සකස් කරලා තියෙන්නේ. සිදුරක් එහෙම නැත්නම් ඇරීමට පහසු වෙන ආකාරයේ දෙයක් එහෙම දෙයක් නැහැ. මනාවට වැහෙන ලෙස තමයි මේ දොරවල් ජනෙල් හදලා තියෙන්නේ. ඊළඟට පිටුතුනි බිත්තිවල ඇඳලා තිබෙනවා චිත්‍ර
ඒ චිත්‍ර ඇඳලා තියෙන්නේ චිත්‍රවලින් නිරූපණය කරලා තියෙන්නේ එක්ක ගිනිදැල් රතු පාටට හුරු චිත්‍ර එවැනි චිත්‍ර තමයි බිත්ති පුරාවටම ඇඳලා තියෙන්නේ. මොකද ඒකේ අරමුණ සිතුවිල්ලකින්වත් Tamanට සීතල කියන අරමුණක්වත් දැනෙන හොඳ නැති නිසා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට සීතල කියන අරමුණක්වත් හිතටවත් දැනෙන්න ඕනේ නැති නිසා තමයි එහෙම චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඊළඟට පොළොවට බුමුතුරුණු හදලා තියෙනවා කම්බල කියන රෙදි වලින්. උඩුවියන් පොරවන වස්ත්‍ර මේ සියල්ලක්ම හදලා තියෙන්නේ කම්බල කියන වටින වස්ත්‍ර වලින්. දොර ජනෙල් වලින් ඇතුළට රස්නය දහවල් කාලයට එන්න ඕන නිසා දහවල් කාලයට ඒ දොර ජනෙල් ඇරලා තියෙනවා රාත්‍රී කාලයට වහලා තියෙනවා. ඒක තමයි හේමන්ත කාලෙට හදපු මාලිගාව අනිත් මාලිගාවල් දෙකට වඩා තියෙන විශේෂත්වය. ඊළඟ මාලිගාව තමයි ගිම්හාන කාලෙට හදපු මාලිගාව. රස්නේ කාලෙට හදපු මාලිගාව. ඒ මාලිගාවත් අර මාලිගාවම හා සමානයි උස. දැන් පළවෙනි මාලිගාවේ තට්ටු 9ක් තියෙනවා. මේ මාලිගාවේ තියෙන තට්ටු 5යි. මේ මාලිගාවේ තට්ටු 5යි උස. ඒ කියන්නේ තට්ටු අතර තියෙන පරතරය හේමන්ත කාලෙට හදපු මාලිගාවට වඩා වැඩි. ඇයි අර තට්ටු 9ක මාලිගාවේ පරතරය අඩු. ඒක දැඩි සීතල කාලෙට හිම කාලෙට හදපු එක. දැන් මේ හදන්නේ අධික රස්නේ කාලෙට. ඒ නිසා තට්ටු අතර තියෙන පරතරය වැඩි. ඊළඟට පින්වතුනි දොර ජනෙල් හදලා තියෙනවා. හැබැයි හොඳට ආවරණය කරලා නෙමෙයි. ඒ දොර ජනෙල් වල විවර තියෙනවා, දැල් තියෙනවා. සමහර පින්වතුනි රටවල් වල පවා අපි දැකලා තියෙන අධික රස්නේ තියෙන රටවල් වල ඒ දොර ජනෙල් සමහර වෙලාවට ඇරලා තියෙන්නේ. හැබැයි ඒ ජනේලේ මැද කුඩා සතුන් ඒම නවත්තන්න දූවිලි ආදී දේවල් ඒම නතර කරන්න කුඩාවට සිහින් දැලක් සහිත දොරක් හදලා තියෙනවා. ජනේලෙට වෙනම ජනේලයක් හදලා තියෙනවා. ඒකෙන් ඇතුළට එන්නේ වාතය පමණයි. බොහෝ ග්‍රීස්ම රටවල් වල ඒක මෑත කාලෙක හොයාගත්තු තාක්ෂණයක් වුණාට ඒ කාලේදී සුද්ධෝදන මහරජතුමා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට ගිම්හාන කාලෙට හදපු මාලිගාවේ තිබුණෙත් එවැනිම තාක්ෂණය. ජනෙල් හදලා තියෙනවා විවර සහිතයි දැල් සහිතයි. ඊළඟට පින්වතුනි බිත්තිවල ඇඳලා තියෙන චිත්‍ර මල් පිපුණ වගේ චිත්‍ර. ඊළඟට නිල් මහනිල් සුදු නෙළුම් රතු නෙළුම් ආදී වශයෙන් තියෙන මෙන්න මෙවැනි මල් තමයි ඇඳලා තියෙන්නේ. මොකද ඒ මල් පිපෙන්නේ වැස්ස කාලෙට වතුර තියෙන කාලෙට. එනස සිතුවිල්ලකින්වත් තමන් ඉන්නේ ග්‍රීස්ම කාලයේ කියන හැඟීමක් ඇති නොවෙන්නයි එවැනි චිත්‍ර ඇඳලා තියෙන්නේ. ඊළඟට පින්වත්නි දීඝනිකායේ දෙවෙනි පොතේ මේ මහා පදාන සූත්‍රයේ පළවෙනිම සූත්‍රයේ දෙවෙනි පොතේ තියෙන එකදී කියනවා අට කතාවේ භාග්‍යවතුන් වහන්සේලාගේ මේ ධර්මතා පිළිබඳ. බෝසතාණන් වහන්සේලාගේ ධර්මතා පිළිබඳ. පිටුතුනේ සියලු මහ බෝසත්වරු මිනිසෙක් වෙලා තමයි උපදින්නේ. බුදු වෙන්නේ මිනිසෙක්. ඇයි පින්වතුනි දෙවියෙකුට බුදු වෙන්න බැරි? ඇයි බ්‍රහ්මියෙකුට බුදු වෙන්න බැරි?
එතනදී විශේෂයෙන්ම කියලා තියෙනවා පින්වතුනි දෙවියෙක් බැරි වෙලාවක්වත් බුද්ධත්වයේ ලැබුවොති ඒ බුද්ධත්වයේ ලැබපු දෙවියා පිළිබඳ තියෙන ආශ්චර්ය මිනිසුන්ට ඊතරම් තේරෙන්නේ නැහැ. මොකද බුදු කෙනෙකු තුළ පවතින ආශ්චර්ය දෙවියෙකුගේ තිබෙන ආශ්චර්යයට සමාන කරන්න බෑ. හැබැයි දෙවියෙක් බුදු වෙලා විවිධ ආශ්චර්යමත් දේවල් පෑවක් කිව්වට ඒක මිනිසුන්ට ලොකුවට වැටහීමක් ලැබෙන්නේ නැහැ. ලොකු පැහැදීමක් ඒ පිළිබඳ නැහැ. මොකද කොහොමත් පින්වතුනි මිනිසුන්ට මේ දෙවියන් පිළිබඳව තියෙන්නේ වෙනම විශ්වාසයක්. යම් ආශ්චර්යමත් දෙයක් වුණාට යම් ප්‍රාතිහාර්යයක් පෑවට ඒ ප්‍රාතිහාර්යේ විශේෂත්වයක් වැටහෙන්නේ නැහැ. මොකද දෙවිවරුන්ට කොහොමත් ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් කියන එක දන්නවා. එතකොට අර ඒ කාලේ ලෝකෙ මැව්වේ දෙවියෝ, විශ්වයේ මැව්වේ දෙවියෝ කියලා සංකල්පයක් ඒ කාලේ වෙනකොටත් තිබුණා. ඒක පවා තහවුරු කරගන්නවා. එහෙනම් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ වැනි නම් දෙවිය තමයි මේ ලෝකෙම වන්නේ නැත්තේ කියලා. ඒ නිසා පින්වතුනි කිසි කාලෙක දෙවියෙක් බුද්ධත්වයේ ලබන්නේ. මිනිස්සෙක්ම තමයි බුදු බව ලබන්නේ. ඇයි පින්වතුනි සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේත් මේ පුතෙක් ලැබෙනකම් හිටියේ අබිනිෂ්ක්‍රමණය කරන්න. හැම බුදු කෙනෙක්ම පුතෙක් මෙලොව උපදිනකම් ඉඳලා තමයි අබිනිෂ්ක්‍රමණය කරන්නේ. දැන් අපේ බෝසතාණන් වහන්සේ රාහුල කුමාරයේ ඉපදුණු වෙලාවේ කිව්වනේ රාහුලෝ ජාතා බන්ධනං ජාතං. මේ රාහු කියලා කියන්නේ බැඳීම. රාහු කියන්නේ බැඳීම. බැඳීමක් ඇති වුණා බන්ධනයක් ඇති වුණා. බැඳීමක් උපන්නා රාහුලෝ ජාතං බන්ධනං ජාතං. බාධාවක් ඇති වුණා ඉපදුණා. ඒ නිසා තමයි රාහුල කුමාරයාට මේ රාහුල කියන නම ලැබුවේ. නමුත් එතන කියනවා පුතෙක් උපන්නයින් පස්සේදී බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන්නේ දෙවියෙකුට උනත් පින්වතුනි මනුස්ස වේශයක් මවාගෙන මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. එහෙම ඇවිල්ලා බුදු වෙන්නත් පුළුවන්. බැරි වෙලාවකත් මිනිසුන්ට වැරදි සංකල්පයක් යන්න පුළුවන්. මේ දෙවියෙක් මනුෂ්‍ය වේශයක් මවාගෙන ඇවිල්ලා මේ බුද්ධත්වයේ ලැබුවේ. හැබැයි ඒ පිළිබඳ යම් සැකයක් හරි තියෙනවා නම් ඒ සැකේ නැති වෙනවා පුතෙක් උපන්නයින් පස්සේදී. එතකොට දන්නවා එහෙනම් මේ ඒකාන්තයෙන්ම මනුෂ්‍ය සත්‍යයක්. පින්වතුනි මේ හැම කාරණාවකටම හේතු තියෙනවා. ඒ නිසා මහබෝසතාණන් වහන්සේ මෙතරම් සැප සම්පත් ලැබුවද මේ තරම් සැප සම්පත් වින්දද කියන කරුණු ගැන හිතලා සිතුවිලි මාත්‍රයකින්වත් පින්වතුනි වැරදි හැඟීමක් ඇති කරගන්නට එපා. මොකද පින්වතුනි එහෙම වැරදි හැඟීමක් ඇති කරගත්තොත් ඒ ඇති වෙන ඔබට ඇති වෙන්නේ මහ භයානක අකුසල සිතුවිල්ල. සුද්ධෝදන මහරජතුමා මාලිගාවල් හදලා ඉවර වුණාම හිතනවා මගේ පුත්‍රයාට දැන් සුදුසු වයස පැමිණිලා තියෙන්නේ ඔහුට රාජ්‍යය දෙන්න ඕන. ඒ නිසා ශාක්‍යයන්ට පණිවිඩයක් යවන්නට ඕන. නුඹලගේ ඉන්න දරුවන් දැරිවියන් ඒ කියන්නේ නුඹලාගේ ඉන්න දැරිවියන් මාලිගාවට එවන්න කියලා. ඇයි? සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ පරිවාර කාන්තාවන් හැටියට. එනිසා ශාක්‍යයන්ට ශාක්‍ය රජදරුවන්ට පණිවිඩය යවනවා දැරියන් මාලිගාවට එවන්න කියලා. හැබැයි එතනදී නම් යහපත් ප්‍රතිචාරයක් ඒ ශාක්‍ය රජදරුවන්ගෙන් ලැබුණේ. මොකද ඔවුන් කියනවා කුමාරයා නම් ඊටාම ලස්සනයි. උසස් රූප සම්පත්තියක් තියෙනවා.
හැබැයි කුමාරයා ශිල්ප දන්නේ. ශිල්ප දන්නේ නැති කෙනෙකුට අඹුවක් රකින්න අමාරුයි. ඒ නිසා අපේ දුවල දෙන්න විදියක් නැහැ කියලා ඒ ශාක්‍ය රජදරුවෝ සුද්ධෝදන මහරජතුමාට පණිවිඩයක් එවනවා. ඒ වෙලාවේදී පිය රජතුමා බොහොම කනස්සල්ලෙන් ඉන්නකොට සුද්ධෝදන මහරජතුමාගේ හිත සනසන්න සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කියනවා පිය රජතුමනි ශිල්ප දක්වන උත්සවයක් සූදානම් කරන්න කියලා. මෙතරම් බොහෝම විශේෂ කරුණක් මේ සිද්ධ වෙන්නේ. දැන් මේ ශාක්‍ය කුලේම පැතිරිලා තිබුණේ ශාක්‍ය ජනපදයේම පැතිරිලා තියෙන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ පිළිබඳ මොන වගේ මතයක්ද? සිද්ධාර්ථ කුමාරයා ශිල්ප දන්නේ නැහැ කියලා. ඇයි ශිල්ප දන්නේ නැහැ කියන්නේ? එහෙනම් ශිල්ප ඉගෙනගෙන නැති වෙන්නට ඕන. නමුත් අපි කුඩා කාලේ නම් අහලා තියෙනවා අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ මේ සර්ව මිත්‍ර කියලා එක බමුණෙකුගෙන් ශිල්ප ඉගෙන ගත්තා කියලා. ඒකේ වරදක් නැතුවමත් නොවේ. නිවැරදි බවකුත් තියෙනවා. පින්වතුනි සිද්ධාර්ථ කුමාරයාට එහෙම සර්වමිත්‍ර කියලා බමුණෙක් අවුරුදු 16 සම්පූර්ණ වෙනකොට ශිල්ප උගන්වන්නට පැමිණි බවක් සඳහන් වෙනවා. හැබැයි උගන්වපු ශිල්පයක් ගැන නම් සඳහන් වෙන්නේ ධර්මයේ කොහෙවත්. මොකද පින්වතුනි සිද්ධාර්ථ කුමාරයාට අමුතුවෙන් ශිල්ප උගන්වන්නට අවශ්‍යතාවයක් නැහැ. දැන් අපේ ත්‍රිපිටකයේවත් අට කතාවේවත් ටීකා ග්‍රන්ථවලවත් කිසිම තැනක පින්වතුනි මේ සර්වමිත්‍ර බමුණෙක් ගැන සඳහනක් නැහැ. හැබැයි මිලින්ද ප්‍රශ්නේ පමණක් නාගසේන හාමුදුරුවෝ මිලිඳු රජතුමාගේ මේ වැරදි අදහසක් නිවැරදි කරවන්නට පමණක් මෙන්න මේ කාරණාව රජතුමාට මතක් කරනවා. එතනදී කියනවා අවුරුදු 16 දී ශිල්ප උගන්වන සර්වමිත්‍ර කියලා බමුණෙක් හිටිය කියලා. හැබැයි ධර්මයේ කොහේවත් සඳහන් වෙන්නේ නැහැ එහෙම බමුණෙක් පිළිබඳවවත් එහෙම ඉගැන්නුවා කියලාවත් කිසිම තැනක සඳහන් වෙන්නේ නැහැ. ඒක පින්වතුනි ඔප්පු වෙනවනේ මේ ශාක්‍ය ජනපදයේම සිද්ධාර්ථ කුමාරයා පිළිබඳ පැතිරිලා තිබිච්ච මතේ නිසා. ඒ කියන්නේ පින්වතුනි සර්වමිත්‍ර කියලා බමුණෙක් සුද්ධෝදන රජතුමා ශිල්ප උගන්වන්නට එවන් නැති. නමුත් ඔහුගෙන් ඉගෙන ගන්නට ඕන ශිල්පයක් සිද්ධාර්ථ කුමාරයාට නැහැ. ඒ නිසා ඉගෙන ගත්තේ නැහැ. දැන් තව උදාහරණයක් මේකට කියනවා නම් සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච වෙලාවේ අසිත කාලදේව තවුසාව එක්කරගෙන ඇවිල්ලා සිද්ධාර්ථ කුමාරයා ලව මොකද කළේ? සිද්ධාර්ථ කුමාරයා ලව වන්දවන්න හැදුවා. නමුත් අන්තිමේදී මොකද වුනේ? අසිත කාලදේව තවුස සිද්ධාර්ථ කුමාරයට වැන්දා. පින්වතුනි ඒ වගේ දැන් අසිත කාලදේව තවුස අරගෙන ආවේ කුමාරයා ලවා වන්දවන්න. නමුත් උනේ කියන්නේ පැත්ත. සමහර වෙලාවට ඒ වගේ සර්වමිත්‍ර කියලා බමුණෙක් එන්නට ඇති සුදුසු කාලේ සුදුසු වයස වෙනකොට ශිල්ප ශාස්ත්‍ර උගන්වන්න. නමුත් ඔහුගෙන් ඉගෙන ගන්නට ඕන ශිල්පයක් අපේ මහබෝසතාණන් වහන්සේට නැහැ. දැන් අද කාලේ තවත් එක්තරා වැරදි මතයක් තියෙනවනේ. අපේ භාග්‍යවතුන් වහන්සේටත් ගුරුවරයෙක් ඉන්නවා කියලා. ඒ ගුරුවරයා කවුරු හැටියටද හඳුන්වන්නේ? ධර්මරත්නය කියලා. බුදුරජාණන් වහන්සේට ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයා තමයි ධර්මරත්නය කියලා. මට මේ කාරණාවල් ධර්ම කරුණු සහිතව ඔප්පු කරන්න පුළුවන්. නමුත් ඒ කාරණාව මෙතන විස්තර කරන්න ගත්තොත් අපිට මේ කරන විස්තර දේශනාවට වේලාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් මෙතනදී මම ඔබට
මූලාශ්‍ර ග්‍රන්ථයක් උපුටලා දක්වන්නම් පින්වතුනි පඨම උරුවෙල සූත්‍රය හරහා තමයි මේ අදහස වැරදියට ගොඩක් දෙනෙක් අරගෙන තියෙන්නේ. පඨම උරුවෙල සූත්‍රයේ පින්වතුනි එක්තරා මුද්‍රණ දෝෂයක් තියෙනවා. පරිවර්තනයේ පරිවර්තක දෝෂයක් තියෙනවා. ඒ පරිවර්තක දෝෂය නිසා තමයි අද සමාජයට ගිහිල්ලා තියෙන වැරදි පණිවිඩයක්. අපේ භාග්‍යවතුන් වහන්සේට ගුරුවරයෙක් හිටියා. ඒ ගුරුවරයා කියන්නේ බුදුහාමුදුරුවෝ ගුරුතැන්හි තබා කටයුතු කළේ ධර්මරත්නී කියලා. අපේ පින්වතුන් පඨම උරුවෙල සූත්‍රයේ විතරක් බලලා ඔය කාරණාව වටහා ගන්න බෑ. ඕක තේරුම් කරගන්නට නම් ගාරව කියන සූත්‍රයත් කියවන්න. එතකොට ඔබට මේ පරිවර්තන දෝෂය හොයාගන්න පුළුවන්. ඒක මේ අතීතයේ ඉඳලා ආපු මතයක් නෙවෙයි මේ මෑත කාලයක ඉස්මතු වෙච්ච මතයක්. භාග්‍යතුන් වහන්සේට ගුරුවරයෙක් හිටියා කියන කාරණාව. මම මේ කාරණාවට ඔබට පුංචි කරුණක් කියන්නම්. අපේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා ධර්මරත්නය නම් අපි හිතමුකෝ ආචාර්යවරයෙක් ඉන්නවා. ඒ ආචාර්යවරයාගේ ශිෂ්‍යයෙක් ඉන්නවා. ආචාර්ය භාවයයි ශිෂ්‍ය භාවයයි කියලා ස්ථාන දෙකක් තියෙනවා. පින්වතුනි ඉහළින් වැඩ ඉන්නේ ආචාර්යවරයාද ශිෂ්‍යයාද? ඉහළින් ඉන්න ඕන ආචාර්යවරයා. ඒ ආචාර්යවරයාට පස්සෙන් තමයි ශිෂ්‍යයෙක් ඉන්නට ඕන. දැන් භාග්‍යවතුන් වහන්සේගේ ගුරුවරයා ආචාර්යවරයා ධර්මරත්නය නම් ඒ ගුරුතැන්හි භාග්‍යවතුන් වහන්සේ ධර්මරත්නය තබාගෙන කටයුතු කරා නම් එහෙනම් ඒ ගුරුවරයා ළඟ භාග්‍යවතුන් වහන්සේ ඉන්නේ මොන තැනද? ශිෂ්‍ය භාවයේ. එහෙනම් ඉහළින්ම ඉන්න ඕන බුද්ධ රත්නයේද ධර්ම රත්නයේද? එහෙනම් ඉහළින් ඉන්න ඕන තිසරණවල ධර්ම රත්නය. ඊට පස්සේදී තමයි බුද්ධ රත්නය ඉන්නට ඕන. ඔය කියන මතය නිවැරදි නම් අපේ පින්වතුන් නිකමට කල්පනා කරලා බලන්න. බුදුහාමුදුරෝ ධර්මරත්නයේ නැමැති ගුරුවරයා යට තියෙන ශිෂ්‍යයා නම් ඒ ශිෂ්‍ය භාවයේ නම් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නේ. එහෙනම් ධර්මරත්නයේ ගුරුතැනෙහි තියෙනවා නම් ඉහළින්ම ඉන්න ඕන කවුද? ත්‍රිවිධ රත්නයේ ධර්මරත්නය. අපි කවදාවත් මුලින් ශිෂ්‍යයෙක්ගේ සරණ යන්නේ. මුලින්ම සරණ යන්නේ ගුරුවරයාගේ. පින්වතුනි ඒකයි මම සඳහන් කළේ එක තැනක් පටලව ගත්තොත් තැන් ගණනාවක් අපිට පැටලෙනවා. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේට ධම්මස්සාමී කියලා වචනයක් කියන්න බෑ. ධම්මිස්සර කියලා වචනයක් කියන්න බෑ. ධම්ම රාජ කියලා වචනයක් කියන්න බෑ. එහෙනම් අපේ භාග්‍යතුන් වහන්සේට ওই නම් වලින් ආමන්ත්‍රණය කරන්නත් බැරි වෙනවා. ධර්මයේ ස්වාමියා නිසා තමයි භාග්‍යතුන් වහන්සේට ධම්මස්සාමි කියන්නේ. ධම්ම රාජ කියන්නේ ධර්මයේ රජු නිසා. ධම්ම ඊශ්වර කියන්නේ ධර්මයේ ඊශ්වරයන් වහන්සේ නිසා. එතකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා ආචාර්යවරයා ධර්මරත්නය කියලා හඳුනා ගන්න එක වැරදි. නමුත් ඔය පඨම උරුවෙල සූත්‍රයේ තියෙන පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේ ධර්මරත්නය පින්වතුනි ගරුතැන්හි තබා කටයුතු කළා. ඔය ගරු කියන වචනේ තමයි අද බොහෝ දෙනෙක් ගුරු කියන වචනයෙන් හඳුනාගෙන තියෙන්නේ. ඒක වැරදි අදහසක් නිසා තමයි මේ වෙලාවේ නිවැරදි කරේ. නමුත් මේ කාරණාව තවත් දීර්ඝ විස්තර කරන්න පුළුවන්. පින්වතුනි අපේ භාග්‍යවතුන් වහන්සේට ගුරුවරයෙක් නැහැ කියන කතාව නෙවෙයි. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට ගුරුවරයෙක් නැහැ කියන කතාවක් නෙවෙයි. පින්වතුනි සංසාරේ පාරමිතා පුරන කොටත් පින්වතුනි බොහෝ පාරමිතා පුරද්දී අපේ මහබෝසතාණන් වහන්සේටත් ගුරුවරයෙක් හිටියේ නැහැ. ඒකත් ඔප්පු කරන්න පුළුවන්. එක ජාතකයක් කියනවා නම් පින්වතුනි
අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භාවයක රජෙක් වෙලා උපදිනවා. ඒ රාජ්‍ය ලබන මොහොතේ මව්දේවිය රජතුමාට විවාහයක් යෝජනා කරනවා. ඒ වෙලාවේදී කුස රජතුමා මව්දේවියට කියනවා මගේ හිතේ ඉන්න කාන්තාව මට ගෙනල්ලා දුන්නොත් මම විවාහ කරගන්නවා. කුස රජතුමා තමන්ගේ හිතේ ඉන්න රූපය කවුද කියලා කියද්දී මව්දේවිය ලෝකේ ඉන්න අති දක්ෂතම රන්කරුවා මාලිගාවට ගෙන්නවනවා. රත්තරන් වලින් පිළිම නිර්මාණය කරන රන්කරුවා මාලිගාවට ගෙන්නවනවා. මොකටද? මේ කුස රජතුමාගේ හිතේ ඉන්න රූපය රනින් අඹන්න. කරුණු කාරණා දැනගෙන රන්කරුවා ගිහිලා පිළිමයක් හදාගෙන ආවා. කුස රජතුමාට පෙන්නුවම කුස රජතුමා කියනවා මේක මේ මගේ හිතේ ඉන්න රූපය නන් නෙමෙයි. මමත් ඔන්න රූපයක් හැදුවා රත්තරන් වලින් මගේ කාමරේ ඒක ඇති අරගෙන ඉන්න කිව්වා. දැන් කුස රජතුමා රන්කරුවා පිළිමේ නිර්මාණය කරන අතර කාලේ කුස රජතුමාත් රත්තරන් වලින් පිළිමයක් හදලා. ඒ වෙලාවේ කුස රජතුමා රන්කරුවාට කිව්වම කාමරේ තියෙන පිරිමි අරගෙන එන්න කියලා. කාමරයට ගියපු රන්කරුවා හිස් අතින් කුස රජතුමාගේ ළඟට ඇවිල්ලා කියනවා දේවයන් වහන්සේ කාමරේ ඇතුළට යන්න බෑ. කාමරේ ළඟ දේවින් වහන්සේ වැඩ ඉන්නවා කිව්වා. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ලෝකේ ඉන්න අති දක්ෂතම රන්කරුවා රැවටුණා කුස රජතුමා හදපු පිළිමෙට ඇත්ත කාන්තාවක් කියලා. එතකොට කුස ජාතකයේදී කුස රජතුමා කියන්නේ මේ රත්තරන් වලින් නිර්මාණ කරන නිර්මාණකරුවෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේගේ පාරමිතා ශක්තිය අනුභවයෙන් මේක කළේ. ඊළඟ තවත් ජාතක කතාවකදී කියනවා අපේ මහබෝසතාණන් වහන්සේක ජීවිතයක ඉදිකටු හදන ගමක් ළඟ එක ගමක ඉපදුනා. අල්ලපු ගමියයි ඉදිකටු හදනවා. ඊට මෙහා පැත්තේ ගමේ තමයි බෝසතාණන් වහන්සේ ඉපදුනේ. බෝසතාණන් වහන්සේ ඔය ගමට ඉදිකටුවක් හදාගෙන යනවා. ගිහිල්ලා ඒ ගමේ ඉදිකටුව විකුණනවා. එක මිනිහෙක් දවසක් දැකලා කියනවා මිත්‍රය ඔය ඉදිකටුව මේ ගමේ විකුණ ගන්න ඔබට ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකද මේ ගමේ ඔක්කොම ඉදිකටු හදනවා. බෝසතාණන් වහන්සේ අර මිත්‍රයාට කියනවා මිත්‍රය මේ ඉදිකටුව මේ ගමේ කිසිම කෙනෙකුට හදන්න පුළුවන් ඉදිකටුවක් නෙවෙයි. මේක බොහොම විශේෂ ඉදිකටුවක්. අර ගමේ මිනිස්සු අහනවා මොකද්ද ඕකේ තියෙන විශේෂත්වය? බෝසතාණන් වහන්සේ කියනවා මේකේ විශේෂත්වය පෙන්වන්න ඔබට නෙවෙයි මට ඕන මේ ගමේ ප්‍රධානියට පෙන්වන්න. ප්‍රධානියාගේ ළඟට එක්කරගෙන ගියාම බෝසතාණන් වහන්සේ ප්‍රධානියාට ඉදිකටුව දෙනවා. ප්‍රධානියා ඉදිකටුව අරගෙන අහනවා බෝසතාණන් වහන්සේගෙන් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? බෝසතාණන් වහන්සේ කියනවා ඕක ඉදිකටුවක් නෙමෙයි. ඕක ඉදිකටුවක් බහාලු කොපුවක්. ඊළඟට ගමේ ප්‍රධානියා ඒ කොපුව දිග හරිනවා ඇතුළේ ඉදිකටුවක් තියෙනවා. අහනවා එතකොට මේකද ඉදිකටුව? ආයි කියනවා නෑ ඕකත් ඉදිකටුවක් නෙවෙයි. ඕකත් ඉදිකටුවක් බහාලන කොපුවක්. දෙවෙනි කොපුවක් දිග හරිනවා. ඒක ඇතුළේ ඉදිකටුවක් තියෙනවා. අහනවා මේකද ඉදිකටුව? කියනවා නෑ ඕකත් ඉදිකටුවක් බහාලන කොපුවක්. මෙහෙම පිංගතුනි කොපු 6ක්ම ගලවනවා. 7 වෙනි එක තමයි ඉදිකටුව. එතකොට හිතන්න ඉදිකටුව කොච්චර සිහින්ද? ඒ සිහින් ඉදිකටුව ඒ ප්‍රමාණය කොපුවක් නම් ඒකේ ඇතුලේ තියෙන එක කොච්චර සිහින්ද? එවැනි 6ක් ඇතුලක බහලපු 7 වෙනි ඉදිකටුව කොයිතරම් සිහින් නැද්ද? ඒ වෙලාවේ
ගමේ ප්‍රධානිය අහනවා මොකද්ද දැන් මේකේ තියෙන විශේෂත්වය? එතකොට කියනවා බෝසතාණන් වහන්සේ ඕකේ විශේෂත්වය අපිටත් හිතන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකයි ඒකේ තියෙන විශේෂත්වය. එතකොට ඒ ජීවිතේ බෝසතාණන් වහන්සේ කියන්නේ ඉදිකටු හදන කෙනෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේ ඒ ජීවිතේ ඒ ශිල්පය උන්වහන්සේට හැකියාවක් හැටියට තිබුණා. එහෙනම් පාරමිතා පුරන ජීවිතවලත් උන්වහන්සේට ගුරුවරු හිටියේ නෑ. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේත් ගුරුවරුන්ගෙන් ඉගෙන ගත්තේ නෑ. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් ගුරුවරයෙක් නෑ. දැන් ශාක්‍ය ජනපදයේම මේක දන්නවා සිද්ධාර්ථ කුමාර ශිල්පී ඉගෙන ගත්තේ නෑ කියන එක. ඒ වෙලාවේ පිය රජතුමාගේ හිත සනසන්න ශිල්ප දක්වන උත්සවයක් සූදානම් කරන්න කියනවා. කොහොමද ශිල්ප දක්වන්නේ? පිංගුතුනි ඒ කරුණුත් පිංගුතුනි මේ කාරණාවල් මම මේ ඔබට සිහිපත් කරන්නේ කිසිවෙක් මේවා හිතන්නට එපා මේ අතිශයෝක්තියෙන් කියපුවා කියලා. මේවා පිංගුතුනි පරම සත්‍ය. මේ භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ සිදුවෙච්ච සත්‍යම දේවලුයි මේ ධර්මයේ සඳහන් වෙලා තියෙන්නේ. නමුත් මම ඒක මුලින්ම දේශනාව ආරම්භයේදීම කිව්වේ සමහර වෙලාවට මේවා කෙනෙකුට තමන්ගේ ප්‍රඥාවට ගෝචර නොවෙන්න පුළුවන්. එදා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ශිල්ප දක්වන උත්සවයේදී දහසක් දෙනෙක් එකතු වෙලා අදින්න පුළුවන් දුන්නක් අරගෙන දහසක් දෙනෙක් එකතු වෙලා අදින්න පුළුවන් දුන්නක් සිද්ධාර්ථ කුමාරයා වෙනුවෙන්ම හැදුවා නෙමෙයි. ඒ කියන්නේ එහෙම ශක්තිවන්ත පුරුෂයෝ ඒ කාලේ ඉඳලා තියෙනවා. එහෙම දුන්නක් අරගෙන පිංගුතුනි දුන්නේ ලනුව ඇදලා අතහරිනවා. ඒ ශබ්දය මුළු ජනපදයේ පුරාවටම නගරේ පුරාවටම පැතිරිලා ගියා. ශිල්ප දක්වන උත්සවය සංවිධානය කරන භූමියෙන් එහා ඉන්න මිනිස්සු හිතනවා දැන් වහින්න හදන්නේ ඒකයි ඔය ගොරවන්නේ කියලා. මොකද වුන් හිතන්නේ ඒ ගොරවන ශබ්දය කියලා. නමුත් එතකොට කියනවා සමහර අය නෑ ඔය ගොරවනව නෙවෙයි දෙවියන්ගේ ගර්ජනාවල් නෙවෙයි ඔය අංගීරස කුමාරයාගේ ශිල්ප දක්වන උත්සවයේ සද්දයයි. ඒ වෙලාවේ සිද්ධාර්ථ කුමාරයා ඊතල 1000ක් පිටේ බැඳගෙන පිංගුතුනි අහසට ඊතල 1000 විදලා තියෙනවා. පළවෙනි ඊතලේ විදිනවා 10 වෙනි ඊතලය විදලා ඉවර වෙනකන් අර පළවෙනි ඊතලේ බිමට වැටිලා නැහැ. ඒ කියන්නේ අර ඉතුරු 999ම ඒ තරම් වේගින් විදලා තියෙන්නේ. ඊළඟට කියනවා පිය රජතුමාගෙන් අහනවා පිය රජතුමනි මේ ප්‍රමාණවත්ද? තව මොනවද දක්වන්නට ඕන? දැන් ඔය පළවෙනි ශිල්ප දැක්වීමෙන්ම ශාක්‍ය රජවරු තීරණය කර තමන්ගේ දියණිවරු දෙන්න. නමුත් ශිල්ප දක්වන උත්සවයක් නිසා මේක තවත් ශිල්ප දැක්වුවා. අඟල් 8ක ඝනකමක් තියෙන යකඩ තැටියක් විදගෙන යන්න විදිනවා. ඊළඟට පින්වතුනි ඊතල වලින් අසන පලකය කියන ලීයක් විදගෙන යන්න ඊතලෙන් විදිනවා. අඟල් 4ක ගැඹුරක් තියෙන. ඊළඟට පින්වතුනි යන්ත්‍රයක බැඳලා තියෙන පලක 100ක් එකසරේ විදගෙන යන්න විදිනවා. ඊළඟට පින්වතුනි වියලි ගව සම් එවැනි පටක 60ක් එකට තියලා ඒක විදගෙන යන්න විදිනවා. වැලි කරත්තයක් විදගෙන යන්න විදිනවා. පිදුරු කරත්තයක් විදගෙන යන්න විදිනවා. බටු ඇටයක අශ්වලෝමයක් එල්ලලා ශක්තිවන්ත පුරුෂයෙකුගේ හඬ ඇහෙන සීමාව දක්වා ඒ බටු ඇටය තබලා අශ්වලෝමයේ දෙකට පැලෙන්න වාලවේදී ක්‍රමයට විදිනවා. ඊළඟට ඒ බටු ඇටය ගව්වක් තුලින් තියලා විදිනවා. ඒ බටු ඇටය යොදුන් භාගයක් දුර තියලා ඊතලයෙන් විදිනවා අශ්වලෝමයේ දෙකට පැලෙන්න. ඊළඟට පින්වතුනි බටු ඇටය යොදුනක් දුරින් තියලා
විදිනවා අශ්වලෝමයේ දෙකට පැලෙන්න. බටු ඇටයක් මත අශ්වලෝමයක් තබලා ඊතලෙන් විදිනවා අර අශ්වලෝමයේ දෙකට පැලෙන්න. යොදුනක් දුරින් බටු ඇටය තබලා. එකට කියන්නේ වාලවේදී කියලා. මේ විදිහට පින්වතුනි ශාක්‍ය රජවරු පුදුමයට පත්ව කරවමින් එදා සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ශිල්ප දක්වන උත්සවය පවත්වලා තියෙන්නේ. නමුත් මේ සුකුමාල සූත්‍රයේ පින්වතුනි ඊටාම සරලවයි මේ කාරණාව දක්වලා තියෙන්නේ. නමුත් අපේ පින්වතුන්ට ජාතක පාළියේ ශරභංග ජාතකයේ කියව ගන්න පුළුවන් නම් මම අපේ පින්වතුන්ට ශරභංග ජාතකයේ මේ මොහොත වෙලාවේ හැටියට පුංචි කොටසක් ඔබට සිහිපත් කරන්නම්. ජාතක පාළියේ තියෙන ශරභංග ජාතකයේ පුළුවන් නම් සම්පූර්ණයෙන්ම කියව ගන්න. අපේ මහබෝසතාණන් වහන්සේගේ ශිල්ප දැක්වීම පාරමිතා පුරන ජීවිතේ කොයිතරම් පුදුමයට පත් කරවමින් තිබුණද කියලා. ශරභංග ජාතකයේ දේශනා කරන්නේ මුගලන් මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේදී. මුගලන් මහරහතන් වහන්සේට සොරුන් පහර දීලා මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ බිඳිච්ච කය 이르දි බලෙන් එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේගේ ළඟට යනවා. ඒ අවස්ථාවත් ඊටාම ලස්සන අවස්ථාවක්. ලස්සනයි කියලා අදහස් කළේ එතනදී මුගලන් මහරහතන් වහන්සේගේ මේ පහර දීම නෙවෙයි. ඒ ධර්ම කරුණ අපිට වැදගත්. මම ඒක ඇතුළේ ලස්සනයි කියලා අදහස් කරේ මොකද පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේ අපේ පින්වතුන් දන්නවා පෙර භවයක අම්මටයි තාත්තටයි දෙන්නට පහර දුන්නා. ඒ පහර දීමේදී කරපු අකුසල කර්මය පින්වතුනි උන්වහන්සේ රහත් වන ආත්ම භාවයේ වෙනකන් කිසිම භවයක විපාක දීලා නැහැ. නමුත් අපරාපරිය වේදනී කර්මයේ තිබෙන ප්‍රබලත්වය තමයි අවකාශයක් ලැබිච්ච මොහොතකදී එක විපාක දෙනවා. ඒ කියන්නේ එදා පටන් රහත් වන ආත්ම භාවයේ වෙනකන් අවකාශයක් ලැබිලා නැහැ ඒ කර්මය මතුවෙන්න. නමුත් උන්වහන්සේ කර්මය ක්‍රියාත්මක වෙච්ච මොහොතේ එතනදී ජාතක කතාවේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පින්වතුනි දවස් 6ක් එක දිගටම මේ සොරු පිරිස එනවා අන්‍ය තීර්ථකයන්ගෙන් කප්පම් මුදලක් අරගෙන සමන කුත්තක කියන එක්තරා වැද්දෙකුට තමයි අල්ලසක් දෙන්නේ මුගලන් මහරහතන් වහන්සේ මරන්න කියලා. තීර්ථකයන්ගේ අරමුණ වෙලා තිබුණේ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව ගිහිල්ලා අපායට ගිහිල්ලා ඒ විස්තර දැනගෙන ඇවිල්ලා මිනිසුන්ට බණ කියනවා. ඒ නිසා මිනිස්සු අතිශයින්ම පැහැදිලා උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. මේ නිසා මුගලන් මහරහතන් වහන්සේව මරන්න ඕන කියලා තමයි තීර්ථකයන්ගේ අරමුණ උනේ. ඒක බාර දෙනවා සමන කුත්තක කියන එක්තරා වැද්දෙකුට. වැද්දා පිරිසක් අරගෙන ගිහිල්ලා කාලසීලය කියන පර්වතයට නැගලා ඒ පර්වතයේ වැඩ ඉන්න මුගලන් මහරහතන් වහන්සේට පහර දෙන දවස් 6ක් ගියා. උන්වහන්සේ නොඑක් ධාන ක්‍රම වලින් ඒ ස්ථානෙන් මගහැරියා. 7 වෙනි දවසේ මුගලන් මහරහතන් වහන්සේ මරන්න යනකොට පින්වතුනි වෛජයන්ති ප්‍රාසාදයේ මහපටැඟිල්ලෙන් හොලවපු නන්දෝපනන්ද නාගයා দমনය කරපු බුදුරජාණන් වහන්සේ තීර්ථකයන් দমনය කළ ගණ්ඩබ්බ රුක්ෂමූලේ යමහමා පෙළහර පාලා දේවෝරෝහණය සඳහා තව්තිසා දෙව්ලොවට වැඩපු මොහොතේ පින්වතුනි මෙන්න මේ අවස්ථාවේදී ඒ ප්‍රාතිහාරයට පමණක් දෙවිනි වෙන මහා ප්‍රාතිහාරයක් පාපෝ මුගලන් මහරහතන් වහන්සේට පින්වතුනි 7 වෙනි දවසේ හොරු එනකොට උන්වහන්සේට ධානීය වඩා ගන්න බැරි වෙලා තියෙනවා. ඇයි සමාධිය වඩන්න බැරි වෙලා තියෙන්නේ?
අර අකුසල කර්මයේ බලවත් වෙච්ච නිසා. එතකොට බලන්න එවැනි 이르දි තියෙන ධාන තියෙන මහ උත්තමයන් වහන්සේ නමකට පවා අකුසලය විපාක ලැබෙනකොට ඒ ධානය පවා උපදවා ගන්න බැරි වෙලා තියෙනවා. එහෙමනම් අපේ පින්වතුන් මම මේ මුලින්ම මතක් කළේ මේ ධර්ම කරුණ බොහොම රසවත් කියලා. රසවත් කිව්වේ අපට වැදගත් නිසා. ඒකයි සඳහන් කරේ යමෙක් අකුසල කර්මයක් කළොත් හරියට අර අලුයට සැඟවිච්ච ගිනි පුපුරක්සේ යම් දවසකදී පින්වතුනි ඒ කර්ම විපාක දෙනකොට අතිශයින්ම දුකකටපත් වෙනවා. පින්වත්නි මුගලන් මහරහතන් වහන්සේ සොරුන්ගෙන් පහර කාලා 이르දි බලයෙන් තමන් වහන්සේගේ ශරීරය එකතු කරගෙන බුදුරජාන් වහන්සේගේ ළඟට ගියාම භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේට පිරිනිවන් පාන අවසර දෙනවා. ඒ ආදාහන පූජෝත්සවය භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට තමයි සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයේදීවත් භාග්‍යවතුන් වහන්සේ වැඩියේ නැහැ. මේ පිළිබඳ භික්ෂුන් වහන්සේලා කතා වෙනකොට තමයි මේ ශරභංග ජාතකයේ දේශනා කරලා කියන්නේ මහණෙනි අද පමණක් නෙවෙයි මේ මොග්ගල්ලාණන් වහන්සේ පෙරත් මා ඉදිරිපිටම මේ වගේ ආදාහන පූජාවල් ලැබලා තියෙනවා කියලා ශරභංග ජාතකයේ දේශනා කරනවා. ඒ ජීවිතය අපේ මහබෝසතාණන් වහන්සේ බ්‍රහ්මදත්ත රජුගේ පුරෝහිත බ්‍රාහ්මණයෙකුට දාව බැමිණියගේ කුසේ උපදින්නේ. උපදින දවසේ පින්වතුනි යොදුන් 12ක තිබිච්ච නගරේ සියලුම ආයුධ දිලිසෙන පටන් ගත්තා. බමුණා එළියට බැහැලා නක්ෂාස්ත්‍රය දිහා බලනකොට දැනගත්තා අනාගතයේ මේ ජම්බු දීපේටම දක්ෂ දනුද්දරෙක් වෙනවා කියලා. පහවදා මාලිගාවට ගිහිලා රජතුමාගෙන් අහනවා මහරජ කොහොමද ඊයේ රාත්‍රියේ සුවසේ නිදාගත්තද? එතකොට කියනවා කොහොම සුවසේ නිදා ගන්නද මම මෙන්න මේ භයානක දෙයක් දැක්ක කියලා. එතකොට කියනවා මහරජ බියටපත් වෙන්න එපා මගේ ගෙදර පුතෙක් උපන්න කිව්වා. රජතුමා අහනවා ඒ පුතා රටට යහපතක්ද නැත්නම් රටට අයහපතක්ද කියලා. එතකොට කියනවා නෑ මේ රටේ දක්ෂ දනුද්දරයෙක් වෙනවා ඔබතුමාගේ රාජ්‍යයට මහ යහපතක් කිව්වා. රජතුමා බමුණට කියලා කහවණු දීලා පුතාව පෝෂණය කරන අවසර දෙනවා. උපන් දවසේ නගරේ තිබිච්ච ආයුධ දිලිසෙච්ච නිසා බෝසතාණන් වහන්සේට නම තබනවා ජෝතිපාල කියලා. ජෝතිපාල කුමාරයා සුදුසු වයස ආවම කහවණු දහසක් දීලා ශිල්පායතනයකට යනවා ශිල්ප ඉගෙන ගන්න. ඒ වෙලාවේ දින 7ක් ඇතුළත පින්වතුනි ජෝතිපාල කුමාරයා ශිල්ප ඉගෙන ගත්තා. දින 7කට පස්සේදී පින්වත්නි බෝසතාණන් වහන්සේ ආචාර්යවරයාගෙන් අවසර අරගෙන ඉන්න හදනකොට ආචාර්යවරයා තමන්ගේ ශිෂ්‍යයෝ 500 දෙනෙක් දෙනවා. ඒ විතරක් නෙවෙයි ආචාර්යවරයාගේ ළඟ තිබිච්ච කඩුවයි ඊළඟට සන්ධි වලින් නමන්න පුළුවන් බැටළු අං වලින් හදපු දුන්නයි සන්ධි වලින් නමන්න පුළුවන් ඊතල දබන කරේ එල්ලන උරයයි ඊළඟට පපුවේ පළඳින සන්නාහයයි නලල් පටයයි කියන මෙන්න මේ ප්‍රමාණය ආචාර්යවරයා ජෝතිපාල කුමාරයාට දුන්නා. කුමාරයා එයයි ශිෂ්‍ය පිරිසයි අරගෙන ඇවිල්ලා තමන්ගේ රාජ්‍යයේ ඉඳගෙන රටේ ඉඳගෙන අර ශිෂ්‍යෝ 500 දෙනාට ශිල්පී ඉගෙනුවා. කුමාරයා ආවයින් පස්සේදී බමුණ ගිහිල්ලා රජතුමාට මේ පිළිබඳ දැන්නුවා. බමුණගෙන් රජතුමා අහනවා කුමාරයා බමුණ රජතුමාගෙන් අහනවා මහරජ කුමාරයා මොන වගේ කාර්යභාරයකට පවරන්නද? එතකොට කියනවා බමුණ මට උපස්ථානයේ පිණිස ගෙන්වන්න. ඊළඟට අහනවා බමුණගෙන් කීයක් මිලක් දෙන්න පුළුවන්ද සුදුසුද මේ කුමාරයාට? රජතුමාගෙන්
රජතුමා බමුණගෙන් ඇහුවම බමුණ කියනවා ස්වාමීනි දවසකට 1000ක් දෙන්න වටිනවා කියලා. ඒ නිසා දවස ගානේ දැන් කහවණු 1000 ගානේ කුමාරයාට දෙනවා. දැන් අනිත් මේ පිරිස රාජ බටයෝ මේක දකින්න වැරදි ලෙස. මේ ජෝතිපාල කුමාරයා කිසිම ශිල්පයක් දක්වන්නේ නැතුව හැමදාම කහවණු 1000ක් ලබනවා. මේ කතාව රජතුමාට ආරංචි වෙලා බමුණ ලවා රජතුමා කියනවා කුමාරයා ලවා ශිල්ප දක්වන උත්සවයක් සූදානම් කරන්න කියලා. ඒ වෙලාවේ ජෝතිපාල කුමාරයා ශිල්ප දක්වන උත්සවයට යනවා. යන දවසේ පින්වතුනි ආචාර්යවරයාගෙන් Tamanට ලැබිච්ච සන්නාහය පැළඳගෙන නලල් පටිය නළලේ බැඳගෙන ඊළඟට අර නමන්න පුළුවන් දුන්න ඉනේ පටලවගෙන නමන්න පුළුවන් ඊතල බහලන උරයත් ඉනේ බැඳගෙන සංගවගෙන කඩුව පමණක් එළියට අරගෙන රජතුමාගේ ළඟට යනවා. රජතුමාට කියනවා මහරජ ඔබගේ දක්ෂ වාලවේදී අක්කනවේදී ශරවේදී ශබ්දවේදී කියන මේ උපාධි සමත් කරපු දනුද්දරයන් මේ ස්ථානෙට ගෙන්නවන්න. ඔවුන්ව ගෙන්නවලා ජෝතිපාල කුමාරයා ඒ උත්සවයේ වේදිකාවක් හදලා ඒ වේදිකාවේ මැද කුමාරයා ඉන්නවා. අර ඉන්න දනුද්දරයන් අතරින් දක්ෂතම දනුද්දරයෝ 4 දෙනෙක් ගෙන්නව ගන්නවා. ඒ කෙනෙකුට ඊතල 30000ක් දෙනවා. එක දනුද්දරයෙකුට ඊතල 30000ක් දෙනවා. දැන් බොහොම දක්ෂ දනුද්දරයෝ 4 දෙනෙක්. රජතුමාට ඉන්න දනුද්දරයන් අතර දක්ෂතම 4 දෙනෙක්. එක්කෙනෙකුට 30000 බැගින් 4 දෙනාටම දීලා 4 දෙනාටම කියනවා බෝසතාණන් වහන්සේට තමන්ට පුළුවන් උපරිම වේගෙන් විදින්න කියලා. හැබැයි 4 දෙනා මුලින්ම කියනවා ජෝතිපාල කුමාරයා තරුණයි. ඒ නිසා අපි මේ වාලවේදී අක්කනවේදී සරවේදී ශබ්දවේදී කියන උපාධි සමත් කරපු අය ඒ නිසා විදින්න බෑ කියලා. නමුත් නුඹලා දක්ෂණං මට විදින්න කියලා නියෝග කරද්දී අර 4 දෙනා ජෝතිපාල කුමාරයාට විදිනවා. කුමාරයා පින්වතුනි තමන්ගේ ළඟ තිබෙනවා දියමන්ති තුඩක් තියෙන නාරාචනය කියලා ආයුධයක්. ඒක යකඩ දණ්ඩක්. ඒ ආයුධයෙන් පින්වතුනි අර එන සියලුම ඊතල ටික වළක්වලා තමන්ගේ වටේ හදනවා ඊතල වලින් ප්‍රාකාරයක්. කොහොමද ඒක හදන්නේ? පළවෙනි ඊතල ප්‍රමාණය පොළොවට උල හිටිනසේ තබනවා. කියන නාරාචනය කියන මේ දණ්ඩෙන් ඊතල වලට පහර දෙනවා පොළොවේ ඇනින විදියට. ඊළඟට ඊතල ප්‍රමාණය ඒ විදිහටම පහර දීලා අර පොළොවේ ඇනිච්ච ඊතලයේ දැන් දුන්නේ ලණුවට තබන මල උඩට හිටනසේ ඒ ඊතලේ තබනවා. එහෙම එක පිට තබනවා. ඊතල පින්වතුනි 1,20,000ම විදල ඉවර වෙනකොට ඊතල 1,20,000ම විදල ඉවර වෙනකොට තමන්ගේ වටේට හරියට ප්‍රාකාරයක්සේ පවුරක් ඊතල වලින් නිර්මාණය කළා. ඒක ඇසපියේ හෙළන මොහොතක සුළු මොහොතකදී කරපු දෙයක්. පින්වතුනි රැස් වෙලා හිටපු ජනතාව අත්පොලසන් දුන්නා. ඒ වෙලාවේදී රජතුමා අහනවා මේ ශිල්පයට කියන නම මොකක්ද කියලා. එතකොට ජෝතිපාල කුමාරයා කියනවා මහරජා මේ ශර ප්‍රතිභාග ශිල්පය කියලා. ඒ කියන්නේ ඊතල වැලැක්වීමේ ශිල්පය කියලා. ඊළඟට පින්වතුනි 4 දෙනෙකුට 4 කොනින් ඉන්න කියනවා
ජෝතිපාල කුමාරයා ඊතලයකින් විදින්නම් කියනවා 4 දිනාම විදගෙන යනසේ. නමුත් කවුරුවත් ඒකට ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන්ට කියනවා පුළුවන් නම් වළක්වන්න කියලා. හැබැයි ජෝතිපාල කුමාරයාගේ පළවෙනි ශිල්පයෙන්ම ඔවුන් බයටපත් වෙලා ඔවුන් ඒකට අකමැති වෙනවා. ඒ විලාපයේදී පින්වතුනි ජෝතිපාල කුමාරයා කෙසෙල් කඳන් 4ක් 4 කොනේ තබලා එක ඊ තලයකින් 4 වටේටම තියෙන කෙසෙල් කඳන් සිදුරු වෙලා යනසේ එක ඊ තලයකින් විදනවා. පින්වතුනි ඒක අහනවා මේකට කියන නම මොකක්ද කියලා රජතුමා චක්ක විද්දන් කියලා කියනවා. මේ විද්‍යට පින්වතුනි ශර ලබ් යෂ්ටිය ඒ කියන්නේ ඊතල විදිනව හරියට දණ්ඩක් අහසට යන්නාසේ. ඊළඟට ශර රජ්ජුම් ඊතල විදිනව හරියට ලණුවක් අහසට විසි කරනවා වගේ. ඊළඟට ශර වේදී, ශර ප්‍රාසාද, ශර මණ්ඩප, ශර සෝපාන ඒ කියන්නේ පින්වතුනි ඊතල වලින් අහසට විදිනවා අහසේ හරියට පේන්නේ බලාගෙන ඉන්න අයට ඊතල වලින් ප්‍රාසාදයක් හදලා වගේ. තවත් සමහර අයට පේනවා ඊතල වලින් සෝපානයක් හදලා වගේ. මෙන්න මේ විදිහට පින්වතුනි ශරභංගේ ජාතකයේ පුරාවටම අපේ මහබෝසතාණන් වහන්සේ එදා ඊතල වලින් දක්ෂ දනුද්දරෙක්සේ දුනු ශිල්ප දක්වපු අවස්ථාවක් ගැන සඳහන් කරලා තියෙනවා. කාලේ නිමාවටපත් වෙලා තියෙන නිසා මම මේ ජාතක කතාව පිළිබඳ තව දුරටත් මීට වඩා දීර්ඝව දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපේ පින්වතුන් පුළුවන් නම් ශරභංග ජාතකයේ කියවලා බලන්න. ඊටාම රසවත් ජාතක කතාවක්. පින්වතුනි එදා අපේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ශිල්ප දක්වන උත්සවයේදී ශිල්ප දැක්වුවා. ඒක බලාගෙන හිටපු රාජකුමාරවරු තමන්ගේ දියණිවරු සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට සරණ පාවා දීම පිණිස දුන්නා. ඒතර සඳහන් කරනවා ශාක්‍ය දියණිවරු විතරක්ම 40000ක් හිටියා කියලා. ශාක්‍ය දියණිවරු විතරක්ම 40000ක් හිටියා කියලා. මුළු මාලිගාවෙම එක මාලිගාවක පින්වතුනි ඉඳලා තියෙනවා 1,96,000ක් කාන්තාවෝ. එක මාලිගාවක කුමාරය වෙනුවෙන් ඉඳලා තියෙනවා 1,96,000ක් කාන්තාවෝ කුමාරිකාවන්. එතන කියනවා එක පුරුෂයෙක්වත් මාලිගාවේ ඉඳලා නැහැ කියලා. යන්න පුළුවන් සුද්ධෝදන රජතුමාට විතරයි. කිසිම පුරුෂයෙකුට මාලිගාව ළඟින්වත් යන්න ඉඩක් දීලා නැහැ. මාලිගාවේ තූර්ය වාදනය කරලා තියෙන ස්ත්‍රීන්, දොරටු පාලකයෝ වෙලා ඉඳලා තියෙන ස්ත්‍රීන්, ආරක්ෂක භටයෝ වෙලා ඉඳලා තියෙන ස්ත්‍රීන්, නාවන්නේ ස්ත්‍රීන් මේ හැම දෙයක්ම කරන්න පින්වතුනි ස්ත්‍රීන්. ඊතරම් උසස් සැපයක් සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ ගිහි ජීවිතේ විඳලා තියෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ සුකුමාල සූත්‍රයේදී මේ කරුණු ටික දක්වලා දේශනා කරනවා. මහණෙනි එදා මම ඔය සැප සම්පත් විඳිනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට මෙන්න මේ කරුණ තමයි මතක් කරන්නේ. දැන් භික්ෂුන් වහන්සේලා මම කලින් මතක් කළා. දැන් තමන්ට ගිහි ජීවිත පිළිබඳ ආසාවල් ඇති වෙලා සමහර දෙනෙක් උපවිදි වෙන්න හදනවා. සමහර දෙනෙක් මේ පංචකාමයට වසඟ වෙලා ප්‍රමාද වෙලා ඉන්නවා. අප්‍රමාදීව වීරිය වඩන්නේ නැහැ. දැන් ඒ භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාදී බව නැති කරලා අප්‍රමාදීව වීරිය වැඩිම සඳහායි භාග්‍යවතුන් වහන්සේ මේ සුකුමාල සූත්‍රය දේශනා කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ දා කියනවා මහණෙනි එදා මම ඊතරම් සැප සම්පත් ගොඩක් විඳගෙන ඉන්නකොට මහණෙනි මම එදා සතර පෙර නිමිති දැක්කා. සතර පෙර නිමිති දකිනකොට මට මෙන්න මෙහෙම සිතුවිල්ලක් උපන්නා. කොහොමද? එතන සූත්‍රයේ සඳහන් කරනවා අසුතවාකෝ පුතුජනෝ අත්තනා ජරා ධම්මෝ සමානෝ ජරං අනතීතෝ පරං ජින්නං දිස්වා අට්ඨීයති හරායති jigucchati අත්තානං ඒව අතිසිත්වා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ අසෘතවත් පෘථග්ජන අය
තව ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කොතින් ජරාවට වයසට පත්වෙච්ච කෙනෙක් දැක්කම ඒ වයසට පත්වෙච්ච කෙනා පිළිකුල් කරනවා. හැබැයි හිතනවා සතර පෙර නිමිති දකිනකොට මම අශෘතවත් පෘථග්ජන අය වගේ හිතන්න හොඳ නෑ කියලා. මම අශෘතවත් පෘථග්ජනෙක් වගේ හිතන්න හොඳ නෑ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා මට යම් යොබ්බන මදයක් තිබුණා නම් තරුණකම නැමැති මදයක් මට තිබුණා නම් ඒ තරුණකම නැමැති මදය සම්පූර්ණයෙන්ම සතර පෙර නිමිති දැකලා ප්‍රහාණය වුණාලු. ඊළඟට කියනවා මහණෙනි එදා ව්‍යාධියට පත්වෙච්ච කෙනා දැක්කම අශෘතවත් පෘථග්ජනයෝ ව්‍යාධියට පත්වෙච්ච ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කම තමන් හැර අර ලෙඩ වෙච්ච සියල්ලෝම ප්‍රතික්ෂේප කරනවා පිළිකුල් කරනවා. නමුත් මම එහෙම හිතන්න හොඳ නෑ කියලා උන්වහන්සේ කියනවා නිරෝගීකම පිළිබඳ යම් මදයක් මට තිබුණා නම් ඒ නිරෝගීකම පිළිබඳ මදය මට නැති වුණා කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි එදා මට ජීවිත මදයක් තිබුණා නම් එදා මරණ ධර්මයේ මම දැකලා ජීවිත මදය මගේ ප්‍රහාණය වුණා කියලා. යම් ජීවිත මදයක් තිබුණා නම් ඒ ජීවිත මදේ ප්‍රහාණය වුණා. යොබ්බන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මේ මද තුනම මගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ දැන් උන්වහන්සේ බුදු බව ලැබුවෙන් පස්සේ නැති වුණා නෙමෙයි. උන්වහන්සේ එදා සතර පෙර නිමිති දකින්නකොටම තමයි පින්වතුනි මේ කෙලෙස් ධර්මයන් ප්‍රහාණය වෙලා තියෙන්නේ. හරියට පින්වතුනි ආයමත් කවදාවත් උන්වහන්සේට ඒ කෙලෙස් ධර්මයන් මතුවෙලා නැහැ. ඒකනේ පින්වතුනි මාර්යා අවුරුදු 7ක් බෝසතාණන් වහන්සේගේ පසුපස්ස ඇවිල්ලා එක කෙලෙස් චිත්තක්ෂණයක්වත් හොයාගන්න බැරි වුණේ. එක කෙලෙස් සිතක්වත් හොයාගන්න බැරි වුණේ උන්වහන්සේ මාලිගාවේ ඉන්නකොටමයි ඒ කෙලෙස් ප්‍රහාණය කරලා තියෙන්නේ. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ මේ මද්ද තුන නැති කරගත්තේ ඒ ජීවිතයේදී ඒ මොහොතේදීමයි. නමුත් අශෘතවත් පෘථග්ජනියෝ යොබ්බන මදේ නිසා කයින් වැරදි කරනවා, වචනෙන් වැරදි කරනවා, මනසින් වැරදි කරනවා. එහෙම වැරදි කරලා මරණින් මතුව නිරයට යනවා. මේ විදියට ජීවිත මදේ නිසා, ආරෝග්‍ය මදේ නිසා වැරදි කරලා නිරයට යනවා. ඒ නිසා මහණෙනි නුඹලා මේ බව වටහාගෙන අප්‍රමාදී වෙන්න කියන කාරණාව සුකුමාල සූත්‍රයේ අවසානයේදී පින්වත්නි දේශනා කරනවා. අවසානයේ දක්වපු කාරණාව කෙටියෙන් මතක් කරනවා නම් භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරන්නේ මේ ලෝකේ බොහෝ දෙනෙක් කයින් වැරදි කරන්නේ, වචනෙන් වැරදි කරන්නේ, සිතින් වැරදි කරන්නේ මේ යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය නිසා. පින්වතුනි බලන්න කවුරුවත් බොහෝ දෙනෙක් ලෙඩ වෙන තාක්කල් තමන් හිතනවද තමන් ලෙඩ වෙනවා කියලා. වයසට යන තාක්කල් තමන් හිතනවද තමන් වයසට යනවා කියලා. මැරෙන තාක්කල් තමන් හිතනවද මැරෙනවා කියලා. බොහෝ දෙනෙකුගේ මළගෙවල් වලට ගියාට තමන් මැරෙනවා කියලා පින්වතුනි සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. බොහෝ දෙනෙක් ලෙඩ වෙලා ඉන්නවා. ලෙඩ ඇඳේ පණ අදිනවා. කවදාවත් හිතනවද තමන් ලෙඩ වෙලා මෙහෙම එක්තැන් වෙලා තමන්ටත් ඉන්න වෙනවා කියලා. එහෙම හිතෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒක තමයි මේ අශෘතවත් පෘථග්ජනයාගේ ස්වභාවය. ඒ නිසා කෙටියෙන් මෙන්න මේ කාරණාව අපේ ශ්‍රාවක පින්වත් පිරිස වටහාගෙන වීරිය වඩන්න කියන කාරණාව මේ වෙලාවේ අපේ භාග්‍යවතුන් වහන්සේ ඔබටත් මටත් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අරතරම් සැප සම්පත් විඳින කාලෙදි තමයි උන්වහන්සේට මේ මද තුන ප්‍රහීන වෙලා තියෙන්නේ. අපි කල්පනා කරලා බලන්න මොනවද? අපිට ඒ තරම් සැපතියා ඒ වගේ සැපයක් දකින්නටවත් පිනක් නෑ අපිට. අල්ප සැපය විඳින අපිට මේ මද තුන නැති කරගන්නවා කියන එක ඊතරම් අපහසු කටයුත්තක් නෙවෙයි කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපේ ශ්‍රාවක පින්වත් පිරිසත් මේ කාරණාව නිවැරදිව අවබෝධ කරගෙන වීරිය වඩන්නට වෑයම් කරන්න අප්‍රමාදී වන්න.
ලැබිච්ච දුර්ලභ සම්බුද්ධ ශාසනයේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය තුළ කවදා අපි එකතැන් වෙයිද කියලා අපට කියන්න බෑ. දවසක් ගත වෙලා නිමාවටපත් වුණා කියලා කියන්නේ ඔබටත් මටත් ජීවත් වෙන තිබිච්ච කාලයෙන් තව දවසක් අයින් වුණා. අපි දවසක් තව වයසට ගියා. එහෙමනම් ජරාවටපත් වීම, ලෙඩවීම, මරණයටපත් වීම ඔබ අප හැම දිනාටම පොදු ධර්මතාවයක්. මේ බව වටහාගෙන අප්‍රමාදීව වීරිය වඩන්නට ධර්ම ශ්‍රාවක ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හොඳ එහෙමනම් අද දවසේදී පුරා හෝරා දෙකක් පුරාවටම ඊ타ම මෙත්සිතින් අපේ ශ්‍රාවක පින්වත් පිරිස මේ උදාාර සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට යෙදුණා. අද මෙවන් උතුම් සද්ධර්ම දේශනාවක් මෙවන් උතුම් දවසක මුළු මහත් ලෝකයා කෙරේම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ HLS වික්‍රමසිංහ මහත්මයා අභාව ප්‍රාප්ත වී වසරක් සම්පූර්ණ වීම නිමිති කරගෙන එතුමාට පුණ්‍යානුමෝදනා කරමින් අද මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට පවත්වන්නට යෙදුණේ. එhmenan පුරා පැය දෙකක් පුරාවටම මේ උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තා වූ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් ඒ ආදරණීය පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ ආදරණීය පියාණන්ගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ඒ පියාණන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි සාදු කියා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන එන්.ඩී. වික්‍රමසිංහ ආදරණීය මෑණියන්ට මේ වෙලාවේදී ආශිර්වාදේ කරනවා. ඒ ආදරණීය මෑණියන්ට නිදුක් බව නිරෝගී බව සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා. මෑණියන් ප්‍රධාන ධර්ම ශ්‍රවණය කරපු පවුලේ හැම දිනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. දරුවන් හැම දිනාටමත් මේ සියලු කුසල් අනුමෝදන් වේවා. පවුලේ පින්වතුන් වෙනුවෙන් ඒ ධර්ම දේශනාවට ආරාධනා කරපු ඒ පුතුණුවන් ප්‍රධාන පවුලේ හැම දිනාටම නිදුක් බව නිරෝගී බව සැලසේවා. කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ අපි සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඒ වගේම රැස් කරගත් උදාාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.